විකසිත රෑ 7 විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ අයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම 2021 නව වසරේ අද අපේ මුල්ම හමුවීම මේ ඔබට මතක නම් 2020 මුල්ම හමුවීමේදී ගීත කලාවේ රැජින කලාසූරි ලතා වල්පොල මහත්මියයි ධම්මිකා වල්පොල මහත්මියයි තමයි විකසිත රෑ 7 ආරම්භුමට ආරාධනා ලැබුවේ. අද ඉතින් මේ ආරාධනාව ලබන්නේ කවුරුද කියලා ඔබ හොඳින්ම දන්නවා. ඒ ඔබේ හදවතට ළඟ ඒ සංගීතයේ මිහිර මතු කරනකොටම ඒ ගීතයත් එක්ක මතක් වෙන නමක අයිති ඇති කෙනෙක් අද ආරාධනාව ලබනවා. ඒ ආරම්භුමට කලින් ඔහුව හඳුනා ගන්නත් කලින් මම ඔබට මෙහෙම කියන්නම්. වචනය නවතින තැනින් සංගීතයේ උපදවන බව පණ්ඩිත් අමරදේවයන් පවා විශ්වාස කළා. එතුමා ඒ ගැන කතා කළා. අන්න එහෙම වචනයේ නවතින තැනින් සංගීතයේ උපද්දවන්න පුළුවන් අපේ රටේ සංගීතවේදීන් කිහිප දෙනෙක් අතර විශිෂ්ටයෙක්ට අද ආරාධනා කරේ අපි. වචනයට යා හැකි දුර ගෙවා නවතිනකොට සංගීතයේ මිහිර අඩුවක් නැතිව අපට ලං කරපු ඔහු සංගීතවේදියෙක්, වාද්‍යවේදියෙක්, ගායකයෙක් විදිහටත් අද හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවෙයි චිත්‍ර අඳින්නත් පුළුවන්. පාසල් කාලේ හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. මේ හැමදේ අතරේම මේ ප්‍රවීණ සංගීතවේදී වාද්‍යවේදී මහින්ද බණ්ඩාර. අයිබෝවන්. දැන් ඉතින් මහින්ද බණ්ඩාර මහත්තයා මෙතන ඉන්න වෙලාවේ ඔහු සංගීතවත් කරපු ගීත කොටස් කිහිපයක් හරි අහන්න නැති වුණොතින් ලොකු අඩුවක්. ඒ නිසා සංගීත කොටස් කිහිපය අහගෙනම අපි කතාවට එකතු වෙමු. දයාවෙන් වෙලි මව්බිමේ නාමයෙන් මේ නෞකා දැලේ පිරමි සාගරේ රැඳි වේදනාවන් වියගොසින් ඇරත්තරන් පන්දු ඇයි ඔය තරම් කෝපයින් කෑගසන්නේ මේ සෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරුගැන්නා වෙරළේ රළනැන්නා සීම
මාවත් මා ඉමත් නැතයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී අපි පුංචි පැංචි කාලේ රණ්ඩු සණ්ඩු වෙච්ච තාලේ විකසිත රෑ 7 මෙහෙම ඉතින් මෙතුමා සංගීතවත් කරපු ගීත ගැන අපි අහගෙන ඉන්න ගියුතින් දවස පුරාම අහගෙන ඉන්න වෙයි. ඒ නිසා පොඩි කොටස් කිහිපයක් අපි ලං කරනකොට කතාව පටන් ගමු කෑගල්ල නාගොල්ලෙම්ම. ගමට යමු. හොඳයි. මම ඇත්තටම ඉපදුනේ කෑගල්ලේ. ඉස්කෝලේ ගියේ කෑගල්ල මහාවිද්‍යාලයට. උසස් පෙළ දක්වා හේදී අධ්‍යාපන හැදෑරුවා. දැන් උසස් පෙළට කරන්නේ මේ විද්‍යා විෂයන්නේ? විද්‍යා විෂයන්. මම ඉස්කෝලේදී සංගීතය කෙරුවේ නෑ. චිත්‍රයෙන්දී. සංගීතය කරන්න ගියාම සර් මාව එලව ගත්තා මේ තමුසෙට ගෙදර සංගීතය තියෙන මේ එන්න එපා කියලා. ඉතින් මම ඒ වෙනකොට චිත්‍රය ඇත්තට මට පොඩි කාලේ ඉඳන්ම චිත්‍ර ඇඳීමේ යම්කිසි හැකියාවක් තිබ්බා. දැන් කොහොමද? තාම අඳින්න පුළුවන්. වැඩි දැන් ඒකට යෙදෙන්නේ නැතිකොට ඉතින් කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ නේ. ඉතින් අමතක වෙනවා. මට ওই සමස්ත ලංකා තරඟ වලින් මේ හම්බෙලා තියෙන ප්‍රථම ස්ථානයම ඒ චිත්‍ර අඳින කාලේ. සංගීතයේ අමුතුවෙන් මේ හුරු කරගන්නවත් තෝරා ගන්නවත් හේතුවක් නැහැ. මොකද පවුලෙන්ම සංගීතය උපන් තැනක්කේ. සීයා ගැන කතා කරනකොට සීයා මගේ DC කොටුවක්කු. එයා මේ ඇත්තටම මේ පස්වෙනි මැදිරීමයි එයා තබ්ලා වාදනය කර ඉඳදී නැති උනේ. ඒක මම හිතන්නේ ලෝකෙ කොහෙවත් වෙලා නැහැ. එයා ශාස්ත්‍රීය වාදනක ඉදිරිපත් කර ඉඳද්දිම තමයි නැති උනේ. එතුමා ගැන කතා කරනකොට වඩා දක්ෂ තබ්ලා වාදන ශිල්පියෙක්. අනිවාර්යෙන්. ඔයා මේ ඇත්තටම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක්. ඉස්සර හේවුඩ් එකේ. ඊට පස්සේ ඒතකොට මගේ මාමා තමයි මට මේ හැම දෙයකටම මම හිතන්නේ මට මේවට එන්න පාර පෙන්නලා දුන්නේ මාමා ප්‍රේමනාත් කොටිතුවක්කු. එතකොට අම්මා තමයි ඇත්තටම හැම දෙයකටම මාව උනන්දු කෙරුවේ. මම ඉගෙන ගන්න කාලේ මම පාඩම් කරන කාලේ පවා මම ඒතකොටත් මේ පටිගත කිරීම වලට සහභාගී වෙනවා. ඉතින් රෑ මම බස් එකේ ඉන්නේ දැන් වගේ එහෙම නෑ. බස් එකේ එනකොටත් රෑ එනකල් ඇහරන් ඉඳලා මම ආයේ එළි වෙනකල් පාඩම් කළා. උදේ කොළඹ කියන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉතින් පටිගත කිරීම වලට සහභාගී වෙනවා. ඉතින් අම්මා ඒ වෙලින් මම හිතන්නේ ගොඩාක් කැපවීම කෙරුවා. අම්මා මම හිතන්නේ මට ඒ වගේ අම්මා කෙනෙක් ලැබීම මට හිතන්නේ මේ ලොකු භාග්යක් කියලා මම හිතනවා. එතුමිය ගැන කතා කරනකොට ඔබේ හදවතට හද ගීපොතේ ගීතයෙන් ලංවුණු 70 දශකයේ සරල ගී ගායන ශිල්පිනියක් විදිහට විතරක් නෙවෙයි ඒ ශ්‍රේණියේ ගායිකාවක් විදිහට අපිට ලංවුණු මේ එතුමිය හරි ගෞරවයෙන් අපි මතක් කරනවා චන්ද්‍රා බණ්ඩාර මහත්මිය. දැන් ඉතින් සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක ලොකු පවුලක ඔබ 4 වෙනියා. මම 4 වෙනි අපේ ලොකුම අක්කා ඉන්නේ ශාන්ති බණ්ඩාර. ඊට පස්සේ ඊයට අයියා කෙනෙක් ඉන්නවා ගංගානාත් බණ්ඩාර කියලා. ඊට පස්සේ අනික් අයියා රංජිත් බණ්ඩාර. ඊට පස්සේ මම මහින්ද බණ්ඩාර. ඊට පස්සේ මල්ලි රාජු බණ්ඩාර. එයත් දක්ෂ සංගීතඥයෙක්. ඊට පස්සේ මගේ නංගිලා 3 දෙනෙක් ඉන්නවා. ශම්මි බණ්ඩාර, නයනා බණ්ඩාර කියලා, නිර්මලි බණ්ඩාර කියලා. තව චූටි මල්ලි කෙනෙක් ඉන්නවා තිලංක මල්ලි කියලා. ඉතින් ඒ අපි 9 දෙනා තමයි අපේ පවුලේ අදටත් ඉතින් මේ හැම දෙයකම බලාගෙන හැම වෙලාවකම අපි ඉතින් කතා කරේ සහයෝගීත්වය අදටත් තියෙනවා. දැන් ඒ 9 දෙනා මදිවට 9 දෙනාගේ යාළුවොත් ගෙදරට එකතු වෙනවා. අනිවාර්යෙන්. සාමාන්‍යයෙන් ගෙදරක කෑම මේසයක මේ හැමදාම 14 දිනකට 15 දිනකට කෑම බෙදනවා කියන්නේ ලේසි නෑනේ. ඇත්ත මම දන්නේ කොයින්ද මේව හොයාගත්තේ කියලා. අපේ ගෙදර සාමාන්‍යයෙන් කෑම මේසේ වහන්නේ නැහැ. ඒ කියන්නේ එක එක වෙලාවල් වලට එන කට්ටිය ඉන්නවනේ දැන්. මම එනකොට රෑ 10 11 මගේ යාළුවෝ සමහර රෑ 2කටත් එනවා. ඉතින් අම්මා ඒත් ඔළුවිට මට මතකයි රෙද්දක් පුරවන අම්මා ඉතින් ඉන්න ඇවිල්ලා අම්මා කියන්නේ ඔක්කොටම කණ්ඩ දීලා නැත්තම් දෙයක් රත් කරලා හරි දීලා අම්මා එහෙම තමයි අපේ ගෙදර සාමාන්‍යයෙන් ස්වභාවය. මේ පැත්ත මුළු ගමම දන්නවා අපේ ගෙදර අවුරුදු දවසට එහෙම මම හිතන්නේ අවුරුදු උත්සවයක් වගේ. ඇත්තම 30ක් 40ක් 50ක් අනිවාර්යෙන් ගෙදර ඉන්නවම තමයි අපේ ගෙදර. දැන් අපි අහලා තිනවා මේ ගෙදර සංගීත භාණ්ඩ තිබුණලු. හැබැයි ඒක මහින්ද බණ්ඩාර ඒ ගිටාරේම තෝරගන්නේ. ගිටාරේ මොකද ඔය මං කියන දවස්වල ඒ කියන්නේ මට අවුරුදු 8-9ක් විතර ඇති. ඉතින් ඒකට මේ ඔය කණ්ඩායම් සංගීතය එහෙම ලංකාවට ආපුම මුල්ම අවදියේ. ඉතින් ඒවේ ගොඩාක් ඔය ගිටාර තමයි තිබ්බේ. ඉතින් අනික සහ වාදනය කරන්නත් ටිකක් මේ පහසුයි වගේත් කියලා හිතුණා. තව මැන්ඩලින් එකක් තිබ්බා ගෙදර. ඉතින් ඒකත් මම වාදනය කෙරුවා.
සිතාර එකක් තිබ්බා. ඕවත් වාදනය කරුවා. ඉතින් හැබැයි මට ගොඩාක් හිත ගියේ අර ගිටාරය කියන එකට. ඒකේ ඉතින් මොකද ඒ දවස්වල අර ඔයා වගේ මේ ඒතකොට හැම කියන්නේ ඒතකොට ඇත්තටම ගුවන්විදුලි මේක විතරනේ තිබ්බේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විතරයි තිබ්බේ. ඉතින් ඒකේ යනවා 8 සිට මම හිතන්නේ 8:45 දක්වා හෝ පැය 8:00 සිට 8:45 පැය කාලක් කණ්ඩායම් සංගීතය වෙන් කරලා තිබ්බා. මොකද ඉස්සර පිළිවෙලකට යන්නේ ඕ හැම එක ඉස්සෙල්ලම උදා ගීත තියෙනවා, දේශාභිමානි ඔහොම ගිහලා 8:45 කණ්ඩායම් ගීත තියෙනවා. ඉතින් ඒව අහන්න අපි හරිය ආසයි. ඉතින් ඒ කාලේ තමයි ගිටාරය ගැන ගොඩාක් මට මේ ඇත්තටම ආසාවක් ඇති වුණේ. මේ මොකද මේ ගිටාර් පාර්ට්ස් එහෙම ඔක්කොම ඉතින් මම තනියම හිතාගෙන මේ ඇඟිල්ල අමාරුවෙන් හරි එහෙම හිතාගෙන මම ගැහුවා ඉතින්. ඒකෙන් තමයි පොඩ්ඩක් ඔය ගිටාරයට මම යොමු වුණේ කියලා. සාමාන්‍ය ඉතින් කණ්ඩායම් ගීතයක් ඇහෙනකොට අපි ගායකයාගේ හඬනේ අහගෙන ඉන්නේ. හැබැයි මහින්ද බණ්ඩාර ගායකයාගේ හඬට වඩා ඇහුවේ ගිටාරයේ හඬ. අනිවාර්යෙන් අදටත් එහෙමයි. අදටත් එහෙමයි. ඒ වාදනයේ ගිටාරේ විතර නෙවෙයි වාදනය කරන අනික් වාදන භාණ්ඩ ගැන මම හරීම සැලකිල්ලක් දක්වනවා. මම ඒව මම හරි කැමතියි අහන්න. මොකද මේ වාදකයේ ඒ යම්කිසි සංගීත කණ්ඩායමක් වාදනය කරනකොට ඔහු තුල ඇති වෙන යම්කිසි ඒ කියන්නේ ඒ වාදකයේ ඒක ඒ තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මම කියන්නේ මේ සංගීත භාෂාවෙන් කතා කරොත් අපි බාස් කියලා කියන්නේ බාස් 7ක් 8ක් ප්ලේ කරන එක වුණත් ඒ ඔහු ඒක හරි කැපවීමකින් කරන්නේ. ඉතින් මම ඒ හින්දා හැත්තෙම මේ මම ඒ කියන්නේ වවනද්ද භාණ්ඩ නාද ඒ කියන්නේ මම හැම එකක් ගැනම මේ වෙනම අහනවා. සංගීත මම ඇත්තටම වචන සහ තනුව ටෝලුව යොදවන්නේ පස්සේ. ඒ ඉස්සෙල්ලාම ඇහෙනවනේ අපිට සංගීත කණ්ඩයක්. ඕකේ තියෙනවා සමහරට හොඳ බටනල වාදනයක් එන්න පුළුවන්. සමහරට හොඳ සිතාර් වාදනයක්. සමහරකට වයලින් වාදනයක්. ඉතින් ඒවට තමයි ඉස්සෙල්ලාම හිත යන්නේ. ඊට පස්සේ තමයි ඇත්තටම ගීතයක් ඇත්තටම මොකද්ද මේ ගීතය තුළ තියෙන්නේ කියලා ඊට පස්සේ හිතන්නේ. එහෙම ඉතින් අවධානයක් නොවුනා නම් කොහොමද මේ තරම් දුරක් එන්නේ? ලංකාවේ ගීත සාහිත්‍යය තුළ මේ ගීත ගොඩනගන්න පසුබිමේ සිටත් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට විතරක්ම නෙවෙයි වාදන ශිල්පියෙක් විදිහටත් මහින්ද බණ්ඩාරට කොයිතරම් අයිතියක් තියෙනවද මේ සිංහල ගීතය තුළ නිර්මාණකරණයේ යෙදුණු කෙනෙක් විදිහට. මෙන්න මේ කාරණා අතරේ අපි බොහෝ දිනක්වත් සම්බන්ධ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. වයස අවුරුදු 13න් සංගීත කණ්ඩායමකට එනවා කියන්නේ ඉතින් ලේසි පාසු නෑ. ඔව් ඉස්සෙල්ලා මට මතකයි මගේ අයියාත් හිටියා මේ සංගීත කණ්ඩායමේ. තව මගේ නෑ වෙන කෙනෙකුත් හිටියා. අපේ ගෙවල් අහල පහල එක්කෙනෙකුත් හිටියා. අපි 5 දෙනෙක් වගේ එකව වෙලා ස්විංගින් බ්ලූම්ස් ඒ කියන්නේ පැද්දෙන පොහොට්ටු කියන ස්විංගින් බ්ලූම්ස් කියලා සංගීත කණ්ඩායම පිටව ගත්තා. ඒකට නම දැම්මෙත් අපේ තාත්තා. ඉතින් අපි ඒකේ සෑහෙන කාලයක් ඉතින් ඒක අපි අර පුරුදු වෙන කාලේට ඇත්තටම හොඳයි. ඒකෙන් හොඳ ආරම්භයක් ලැබුණා. එතකොට අර මිනිස්සු අතරට යන්න තියෙන බයත් පොඩ්ඩක් නැති වුණා. මොකද මට මතකයි මේ බෑන්ඩ් එක අපි ඉස්සෙල්ලාම ලංකාවේ අති දයන්ත සංගීත කණ්ඩායම් නගින වේදිකාවක් තමයි මහනුවර ඇසලමේලෑ බෝගම්බර ඒකේ කානිවල් එකේ ප්ලේ කරන්නේ. ඉතින් ඒකේ ඒ දවස්වල අර හමින් බර්ඩ්ස් කියලා ඒකේ අපේ පුංචි මාම තමයි ඒකේ ලීඩ් ගෙවේ. ඒක ලොකු ඒ දවස්වල ඉන්නේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. ඉතින් අපිටත් ඒකේ පැය කාලක වගේ අවස්ථාවක් ලැබුණා. සෙනග 10 ගාණක් හිටියා. ඉතින් ඒකෙන් ඇත්තටම අර ඒකෙන් අපිට අර සබකෝලේ කියන එක නැති වුණා බෑන්ඩ් ප්ලේ කරන්නේ කොහොමද කියන. ඉතින් අර කාලයක් ඒකේ ප්ලේ කරලා තමයි ඉතින් ඔය මට ෆෝචුන්ස් වලට එක්කහුව වෙන්න සිද්ධ ලැබුණේ. අනේ එක්කහුවීමත් අපි වෙනම කතා කළ යුතුයි. දැන් ඉතින් අවුරුදු 13න් සංගීත කණ්ඩායමකට එකතු වෙලා ඒ ලබාගත් පන්නරේ ඔස්සේ තමයි මේ දුර ගමන එන්නේ. දුර දිග ගිය ගමනකට අයිතිය තියෙන කෙනෙක් නේ මහින්ද බණ්ඩාර කියන්නේ. ඔය අතරේ දැන් හිමින් එහෙම පියවරෙන් එන ගමනක කවුද මේ මහින්ද බණ්ඩාර කියලා උදවිය කතා කරන්න පටන් ගත්ත ගීතය ළඟ අපි නතර වෙන්න හදන්නේ. ඒ ගීතය අපි අහලම කතා කරමු. මේ මහින්ද බණ්ඩාරගේ වාදන ශිල්පියා කියන හඳුනා ගැනීමට එහා ගිය සංගීත අධ්‍යක්ෂවරයාගේ භූමිකාව මතු කරපු තැන. කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යලවා ඔහේ අනිසා සැන්දේවිලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ
කනේවිදි තෝඩුලා නලලේ කොපුම් පාටලා වීණාවය තාලෙටා ගැයුගී අසාවෙමා කවිකාරියේ සින්දු කියනා ළඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යලවාහේ අනිසා සින්දවිලා සිංගමන්නුයා මාවතේ මහදේරඳෙන් රූපිකා සසරේගෙන ආදරේ පඬුරයි ඔබේ දෝතතා කවිකාරියේ සින්දු කියනා ළඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවාහේ අනිසා සින්දවිලා කවිකාරියේ සින්දු කියනා ළඳේ නුඹ දෝරහේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවාහේ අනිසා විකසිත රෑ 7 සමන් චන්ද්‍රනාත් වීරසිංහ ලියපු ගීතයේ සංගීතමය නිර්මාණය මහින්ද බණ්ඩාර. මේ ගීතේ නිර්මාණය වෙන ඉතිහාසයක් තියෙනවා. ඔව් ඇත්තටම මේ මං හිතන්නේ 86 වගේ මට හිතෙන්නේ මේක නිර්මාණය කිරුවේ. ඕක ඇත්තටම ඉස්සෙල්ලාම තනුව. මොකද කීර්ති පැස්කෝල්ගේ ඒකට කැසට්නේ තියෙන්නේ. කැසට් එකකට කරපු සින්දුවක් මේක. එයා මට ආරාධනය කෙරුවා. ඒකයි තව මං තව ගීතයක් දෙකක් විතර කෙරුවා. ඕක තමයි ඇත්තටම ගාක් ජනප්‍රිය වුණ ගීතේ. ඉතින් මේක ඉස්සෙල්ලාම මං තනුව හැදුවේ. ඊට තනුව හදලා දැන් අපි අර ට්‍රැක් එක කරනවානේ. අපි කියන්නේ මියුසික් ට්‍රැක් එක කරපුවාම මොකද සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා හිටියේ අපේ ගෙට අල්ලපු මං මේ මාලිගාවේ ෆ්ලැට්ස් වල ඒ දවස්වල හිටියේ. ඉතින් අපේ ගෙවල් ළඟම තමයි ඒතුමත් හිටියේ. ඉතින් මේ කියපුවාම හරීම කැමැත්තෙන් ලියලා දුන්නා. මට කිව්වා මේකේ මේ එයාට ඒක හැංගුණ හැටි මේ සංගීතයත් එක්ක හැංගුනේ මෙහෙම මේ අර මේ අහිකුන්ටක මේ තරුණියක් ගැන කතාවක් තමයි. ඉතින් ඇත්තට මේක ගොඩාක් ජනප්‍රිය වුණා. ඒක මට කියන්න ඕනේ ඒක ඇත්තටම මේ වචන හරියටම අපි කියන්නේ රයිම් වෙනවා. ඒ කියන්නේ මේ තනුවට හරියටම රයිම් වෙන්න එයා ලියලා තිබ්බ හරිම මෙලෝඩියස්. ඒ කියන්නේ වචන හරිම සංගීතාත්මක වචන ටිකක් ලියලා තිබ්බ. මම හිතන්නේ ඒකම තමයි ජනප්‍රිය වෙන්න ගොඩාක් හේතුව කියන්නේ. දැන් අපි මේ සම්බන්ධ කරගත්ත ප්‍රවීණය විශිෂ්ටයා පිළිබඳව කතා කරන්න කලින් එතුමා ගැන හැඳින්වීමදී අපි කියන්න ඕනේ අපේ ගුවන්විදුලිය සතුව ගීත කබඩාවේ වැඩිම තනු නිර්මාණ වෙන්නේ මේ නමට. රටෙත් ගීත වැඩි ප්‍රමාණයක් ගැන කතා කරනකොට ගීත තනු සංගීත නිර්මාණයේ අයිතියත් එතුමාගේ නමින් වෙන් කරගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක. එතුමාගේ සංගීත නිර්මාණ අතරේ මහින්ද බණ්ඩාර කියන්නේ නිත්‍ය සමාජිකයෙක්.
ඒ නිසා එතුමාට පුළුවන් අපිට සිංහල ගීත කලාවේ මහින්ද බණ්ඩාරගේ හැඩය වඩා පැහැදිලි කර දෙන්නට. ආයුබෝවන් ආචාර්ය රෝහණ වීරසිංහ මහත්තයා. ආයුබෝවන්. ඔබතුමන්ට පුළුවන් අපි නොදන්න මහින්ද බණ්ඩාරයන්ව කියවා දෙන්නට. කිසිවෙක් නොදන්නා කිසි දෙයක් නෑ. මොකද ඔහුගේ දක්ෂතාවය, ඔහුගේ හැකියාවන්, ඔහු කළ ඇති නිර්මාණ, ඔහු මේ ශාස්ත්‍රයට දෙන දායකත්වය, මේ සියල්ලක්ම මං හිතන්නේ මුළු රටම දන්නවා. ඉතින් විශේෂයෙන් අපේ නිර්මාණකරුවන් හැටියට මහින්ද බණ්ඩාර වගේ ශිල්පියෙක් අපට ලැබීම විශාල මේ භාග්‍යයක්, වාසනාවක්. මොකද නිර්මාණකරුවෙකුට අවශ්‍යම වෙන මේ වාද්‍ය වෘන්දය කියන එක උපරිම ඒ සහයෝගයේ දායකත්වය සහ ඒ උල්ලංඝින් ලැබෙන ආලෝකය ලැබුණ නැත්නම් කිසි කෙනෙකුට ඔය නිර්මාණකරණය ඒ තරම් සාර්ථකව මේ රසිකයන් වෙත ගෙනියන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඉස්සර ඉඳලම කියන්නේ කොයි යුගයේ කොයි සංගීත අධ්‍යක්ෂකවරයා ඇසුරේත් සිද්ධ වෙච්ච දේවල්. ඒ කියන්නේ අපිට වැඩි ඈතක යන්න ඕන ආචාර්ය කේමදාසයන් ඒ සම්ද්වනි සංගීත රටාවන් නිර්මාණය කරද්දී මේ වාද්‍ය ශිල්පීන් ලබා දුන්න උපරිම සහයෝගයේ ඒ අත්දැකීමෙන්ම මම දැකලා තියෙනවා, විඳලා තියෙනවා. ඒ වගේම තමයි පණ්ඩිත අමරදේවයන්ට මේ පැරණි ගෞරවනීය ශිල්පීන් ලබා දුන්න සහයෝගයේ මහාචාර්ය සනත් නන්දසිරිට, ඊළඟට නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක, එවැනි සෑම ශිල්පියෙකුටම ඔය ගමනේ යන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දුන්න වගේම දායකත්වයක් මේ වාද්‍ය ශිල්පීන් දීලා තිනවා. ඉතින් බොහෝ අය ඔක අමතක කරනවා. නමුත් මේ අපිට නම් කියන්නේ මම පෞද්ගලිකව මම නම් මගේ ගමනේදී මේ හැම වෙලේම මම ගෞරවයෙන් සිහිපත් කරන කණ්ඩායම් දෙකක් තමයි ගීත රචකයන් සහ මේ වාද්‍ය වෘන්දය. ඒ ගීත රචකයන් තමයි මාව මේ තනු නිර්මාණයේදී මාව මෙහෙවන්න මුල්ම ඉංගිය දෙන්නේ. ඊට පස්සේ මේ වාද්‍ය ශිල්පීන් තමයි මේ මගේ නිර්මාණය වර්ණවත් කරන්නේ. ඒ අතුරින් ප්‍රබලම සමාජිකයෙක් තමයි මහින්ද බණ්ඩාර කියන්නේ. මට මුල් යුගයේදී ඔහුව මුණ ගැහෙන්නේ මගේ ගුවන්විදුලි පටිගත කිරීම වලදී නොවේ. මම ගුවන්විදුලිය නිර්මාණ ආරම්භ කරන්නේ 1973 පමණ ඉඳලා. මට මහින්දව මුණ ගැහෙන්නේ 77 78 දී වගේ පෞද්ගලික පටිගත කිරීම මේ සමග. කියන්නේ අපිට හොඳට මතකයි මේ කින්සි පාරේ තිබිච්ච මේ ජෝනෙට් කියන සම්ප්‍රදායයේ අප අතර හිටපු ඉන්දලා නැසී ගිය මේ ස්ටැන්ලි පීරිස් ගෞරවනීය සංගීත අධ්‍යක්ෂකවරයා යටතේ තිබිච්ච මේ ෆෝචුන්ස් කණ්ඩායම තමයි මගේ ගීතවලටත් මුල් කාලේදී සම්බන්ධ වුණේ. එතනදි තමයි මම මහින්ද වඳුරගන්නේ. එදා සිට අද දක්වා මගේ ගීත ගොන්නේ 95%ක්ම තියෙන්නේ මහින්ද බණ්ඩාරයන්ගේ ගිටාරයේ හඬ, ඒකේ වර්ණය. ඒ වගේම මම කියන්න කැමති මේ මේ සාමාන්‍ය මුල් කාලේ සිටම බටහිර සංගීතයේ පිළිබඳ අල්ප වූ දැනුමක් තිබුණා. මම කියන්න ලැජ්ජ වෙන්නේ නැහැ. ඒ හැම දෙයකටම අපිව දැනුවත් කරලා අපිට අපේ මේ ගීත අරන් යන දල සටහන ඒක විචිත්‍රපත් කරන්න ඕන මාර්ගය පෙන්වලා දීලා ඒ වගේ ගුරුහරුකම් දෙන්න මහින්ද බණ්ඩාර එදා අපිට දුන්න සහයෝගය අදත් නොකඩවාම ඒක ලබා දෙනවා. ඒක මට විතරක් නෙවෙයි, අද එන මේ අංකුර මේ ආධුනික ගායන ශිල්පියෙකුට හෝ නිර්මාණකරුවෙකුට හෝ එපරිද්දෙන්ම දෙන්න තියෙන මේ කරුණාවන්ත පිරිච්ච හදවතක් තියෙන්නේ මහින්ද බණ්ඩාරට. මම බොහොම ගෞරව කරනවා මහින්දට. මහින්ද වෙනුවෙන් එහෙම වචනයක් කතා කරන්න ලැබීමත් මම බොහොම සතුටු වෙනවා. මේ ගුවන්විදුලි සේවයට මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. කවුරුත් කතා නොකරන එබැනි ශිල්පීන්, වාද්‍ය ශිල්පීන්, ඒ වගේම සංගීත නිර්මාණ ශිල්පීන් මහින්ද වාද්‍ය ශිල්පියෙක් පමණක් නෙවෙයි, ඉතා විශිෂ්ට නිර්මාණ රාශියක් කරලා තියෙන සංගීත අධ්‍යක්ෂකවරයෙක්. නමුත් ඔහු
බොහොම නිහඬ ඒ බව පෙන්වන්න නැති වැඩි රැස් විහිදන්න නැති බොහොම නිහඬ කලාකරුවෙක්. ඉතින් ඔහු වෙනුවෙන් මේ වචනයක් කියන්න ලැබීම මම බොහොම අගය කරනවා, සතුටු වෙනවා. ඔහුට තව තවත් මගේ නිර්මාණ වර්ණවත් කරන්න ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ තුලින් මගේ නිර්මාණත් ආලෝකමත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි, ස්තුතියි ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයාට. මේ දැන් මොකද මහින්ද බණ්ඩාරගේ හැඩය වර්ණය අපේ මේ රසික පාර්ශවය හඳුනාගෙන තිබුණාට තව තව හඳුනාගත යුතුයි. ඒ වටිනාකම එතුමාට ලැබිය යුතුයි. ඒ නිසා තමයි අපි මේ වෙන් කරන්නේ වෙලාව. ඒ හැඩය වර්ණය මතු කරන්න ඔබතුමා එක්වීම පිළිබඳවත් අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි. ඇත්තටම රෝහණ ගොඩාක් ස්තුතියි. මං ගැන ගොඩාක් ඇත්තටම වර්ණනා කිරුවා. මං ගොඩාක් ඇත්තටම රෝහණ කිව්වා වගේ මං 95ක් විතර වාදනින් මං සහභාගී වෙලා තියෙනවා. ඉතින් එතුමා අදටත් මාන් ගැන විශ්වාසය තියලා එතුමාගේ නිර්මාණ වලට මාව සහභාගී කරගන්නවා. ඒක මට ලොකු ගෞරවයක්. හිතුවද මේ වෙලාවේ එතුමා කතා කරන්න සම්බන්ධව? මම හිතුවේ නෑ. මම කැමති නෑ. ඒ කියන්නේ කරදරයක් වුණත් දන්නෙත් නෑ. මේ මම ඒක රෝහණ අනේ ගොඩක් ස්තුතියි රෝහණ මං ගැන කතා කරුවට. ඔබේ නිර්මාණශීලීත්වයට, ඔබේ හැකියාවට, ඔබේ දක්ෂතාවයට එතුමන්ලා හරි ආදරණීයව ගෞරවය පුදනවා. කිව්සැනින් මහින්ද බණ්ඩාර මහත්තයා එන්නේ කියලා කිව්ව සැනින් එතුමන්ලා කිසි පැකිලීමකින් තොරව මේක තුනේ. ඒ ඔබේ දක්ෂතාවයට ඉන්සයි ගැන කිසි ගොඩක් ස්තුතියි. වේදනාවකට පත් වෙන්න එපා. එහෙමනම් දැන් අපි මේ අර නතර වුණේ අවුරුදු 13 සංගීත කණ්ඩායමට එකතු වෙලා ඉන් පස්සේ ආව පියවරෙන් පියවරාව ගමන ගැන. අවුරුදු 16ක් වෙනකොට රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායමකට එකතු වෙන්න ලැබීමත් හරි භාග්යක්. ඉතින් ෆෝචුන්ස් වගේ ඒක දෙවන්ත කණ්ඩායමක්. මම ඒක අදටත් මේ කියන්නේ මම හිතනවා ඒක ඒ තුලින් මම ගොඩක් පන්නරේ ලැබුවා. ඒ කියන්නේ ඒකේ හිටියේ මට වැඩි ගොඩාක් සංගීතය දන්න අය. මොකද අපි අලුතෙන්ම ආපු කට්ටියනේ. ඉතින් අපිට ඒත් එක්කම මේ සංගීත කණ්ඩායමට බැඳෙන කාලෙම වගේ මට පටිගත කිරීම වලටත් සහභාගී වෙන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තෙන්ම ඒක නිලනොලත් විශ්වවිද්‍යාලයක් වගේ. මොකද ඒකෙන් ඉගෙනගත්ත දේවල් මගේ ජීවිතේට අදටත් මම ගොඩාක් මොකද එතන සංගීත විතරක් නෙවෙයි. එතන තිබ්බා ගොඩාක් මේ මිනිස්සුන්ගේ හැසිරීම රටා මිනිස්සු කොහොමද එකිනෙකාට ගෞරව කරන්නේ. ඒ වගේ දේවල් පව අපි ඉගෙන ගත්තා. ඉතින් කෙනෙක්ගේ හිත නොරිද්දවා කොහොමද වැඩක් කරගන්නේ, වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒවා ඇත්තටම මට ඒ කුඩා කාලෙදිම ලැබුණා. දැන් එහෙම ලැබෙන්නෙත් ඉස්රාලි පීරිස් මහත්තයා දකිනවා මේ පුංචි ළමයාට තියෙන උනන්දුව සංගීතේ. අනිවාර්යෙන්. එයා මාව දැක්ක මාව අවුරුදු 13 දී නම් එයා දැක්කේ. ඉතින් ඒගොල්ලන්ගේ හිටපු හොඳම ඒ සංගීත කණ්ඩායමේ හිටියේ ලීඩ් ගිටාර් වාදකයා හදිසියට රට යන්න වෙලා කවුරුත් දන්නවා පද්මසිරි රූපරත්න පද්මසිරි පැස්කුවල් කියලා කීර්තිගේ අයියා. ඉතින් එයාට යන්න වුණා. නමුත් ඒ කිසිම මේ බයක් සැකක් නැතුවම මං මේ කුඩා වයසේ ඉන්න මාව ඒ සංගීත කණ්ඩායමට තෝරගත්තා. ඉතින් තෝරගෙන එතකොට අපි ගොඩාක් ඔය අපි කියන්නේ රාත්‍රී සමාජ මේ කියන්නේ අපි කියන්නේ ඔය ආලිංගන නැටුම් මෙහෙම තියෙන මේ නුවර ගොඩාක් ඒවා තිබ්බා. ඒවට තමයි අපිට සහභාගී වෙන්න උනේ සහ ගොඩක් 90% විතර අපිට බටහිර ගීත තමයි අපිට වාදනය කරන්න සිද්ධ වුනේ. ඉතින් ඒක මට මේ ගොඩ පිටිවහලක් වුණා. මොකද බටහිර සංගීතය ගැන වෙනමම මට ඉගෙන ගන්න වුණා. මොකද අපේ ගෙවල් වල එහෙම බටහිර ගීත අහන්නේ නැහැ. නමුත් මම මේ සංගීත කණ්ඩායමින්දම ඒක අහලා අපිට ඒවට පුරුදු වෙන්න පුළුවන්. ඒවැ තිබ්බ මේ හැම දෙයක්ම ඉගෙන ගන්න මට සිද්ධ වුණා. හැබැයි තාත්තා හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක්. අනිවාර්යෙන්. තාත්තා හුඟක් හොඳ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ගොඩාක් ගෝලයෝ ඉන්නවා. ඉතින් තාත්තට මේ තාත්තා ඒ කියන්නේ මෑතක් වෙනකල්ම හිටිය දැන් අවුරුදු 10ක් විතර වගේ නැති වුණේ. ඉතින් අනික ඒ වගේම මට තාත්තා කෙනෙකුට වැඩිය හරි හොඳ හිත මිත්‍රයෙක්. හරිම ඕන දෙයක් අපිට තාත්තත් එක්ක කතා කරන්න. ඒක මගේ යාළුවෝ දන්නවා. මගේ යාළුවෝ තාත්තා නැති වෙච්චලා කිව්වේ අපිට හොඳ යාළුවෙක් නැති වුණා කියලා. මොකද තාත්තට ඕන දෙයක් කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න ඉතින් කොල්ලන්ගේ තියෙන ප්‍රශ්න දන්නවනේ. ඒව ඕන එකක් එයා අහන් ඉන්නවා. පාන්දර 3 මම හොඳටම දන්නවා. එළි වෙලා මේ අපේ අර වත්තේ පොල් ගත්තට තාත්තා ඒ කතන්දර ඔක්කොම අහන් ඉන්නවා. ඉතින් මිනිස්සු ඒ ළමයි හරි ආදරේ අදටත් මතක් කරන තාත්තව. මොකද ඕන දෙයක් එයාට විඳ දාගෙන ඕන දෙයක් කාටවත් බයින්නේ නැහැ. මොකද පුතේ මෙහෙම තමයි කියලා දෙනවා. ඉතින් හරි හොඳයි. මොකද එයාත් හොඳ අත්දැකීම් තිබ්බ හොඳ ගුරුවරයෙක්. ඉතින් ඒවා කියලා දුන්නා. දැන් තනියම තමයි ලීඩ් ගිටාරය පුහුණු වෙන්නේ. අනිවාර්යයෙන්. රිද්ම් ගිටාරයට මේ හෝම්වර්ක් ලැබුණානේ. ලැබුණා. ඒ අපේ දක්ෂ සංගීතඥයෙක් හිටියා ලෝරන්ස් ෆර්නෑන්ඩෝ කියලා. එයා නිතරම අපේ ගෙදර එනවා. ඔහු දැක්කා. ඉතින් මම මේක තාම අමාරුවෙන් මම මොකද ලීඩ්
ගිටාරය කියන්නේ අපි මොනවා හරි තනුවක් වාදනය කරන දෙයක්. රිද්ම් ගිටාරය කියන්නේ අපි රිද්මයක් සපයන දෙයක්. ඉතින් ඒකට අපිට මේ අර ස්වර අපි කියන කෝඩ්ස් කියලා කියනවා. ස්වර මේ සංගත පද්ධති කියලා තියෙනවා. අපි ඒවා ඉතින් එතකොට යන්තම් එකක් දෙකක් ඔය අමාරුවෙන් හොයාගෙන ගහුවා. නමුත් අරය තමයි මට හරීමට ක්‍රමානුකූලව මෙන්න මෙහෙම පැටර්න්ස් තියෙනවා මෙහෙමයි කියලා මට කියලා දුන්නේ. ඒ වගේම එයා අනික් සතියේ එනකොට ඒක බලනවා. ඉතින් මං හරි අමාරුවෙන් අතේ මේ කිලි කැපිලා ලේනකල් වගේ ගහලා ඒ පාඩම යාට පෙන්නනවා. දැවැන්තිව් ඇසුරේ ගොඩනැගුණු මේ වාසනා ගුණය දක්ෂතාවයක් බවට පත් කරගෙන කැපකිරීම ඔස්සේ ආපු ගමනක හරි ස්ථාවරත්වයක් රැඳෙනවා කියන එකට හොඳම උදාහරණය තමයි මහින්ද බණ්ඩාර කියන නම. ඒ නිසා අපි එතුමා ගැන බොහෝ තැන්වල නතර වෙමින් මේ කතා කරමින් උත්සාහ කරන්නේ මේ ආව ගමන තුල කරපු කැපකිරීමුත් තියෙනවා. ඒ කැපවීම ඔස්සේ ගොඩනැගුණු මේ දක්ෂතාවය ගැන තවත් බොහෝ දේවල් අපිට කතා කළ යුතුවක් තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම ගීතයක් ළඟ නතර වෙන්නත් සූදානම්. මේ ඔබ නිර්මාණය කරපු රංජිත් රූපසිංහ ගීපද එකතු කරපු කලාසූරී ලතා වල්පොල මහත්මිය ගායනා කරන ගීතය අපි දැන් තෝරාගෙන තියෙන ඉරට හදට. ඒක මම හිතන්නේ මෙහි අපේ ලතා වල්පොල මහත්මියට හම්බුණා මේ ගීත 6ක වගේ වැඩසටහනක් හම්බුණා. ඒකට මම නිර්මාණය කරපු ගීතයක් තමයි ඒ ගීතය. රංජිත් රූපසිංහ මහත්මයා තමයි ඒ ගීතය මට ලියලා දුන්නේ. කලින් ආපු ගීතයේ සංගීත නිර්මාණයයි මේ ගීතයේ සංගීත නිර්මාණයේ වෙනස. අන්න ඔය වෙනස තමයි වඩා විශිෂ්ට සංගීතවේදීන් අපට ලං කරන ගුණය. එහෙම ගුණයක් මතු කරන ගීතය අපි අහමු. ඉරට හඳට එක හස වගේ මලට ලංව මල් සුවඳ වගේ ඉරට හඳට එක හස වගේ මලට ලංව මල් සුවඳ වගේ යුගින් යුගී ඔබ ළඟ ඉන්නා මමයි ඔබේ යුගින් යුගී ඔබ ළඟ ඉන්නා මමයි ඔබේ මල් පෙති ඇහැරෙන උදෑසනේ
කස්තුරි ලතා වල්පොල මහත්මියගේ ගී හඬ අපි අහනකොටත් අවුරුදු 80ටත් එහාගේ වයසක හඬ මේ. හැබැයි අදටත් ඒ මිහිර තිනවා. ඒ විතරක් නෙවෙයි වල්පොල පවුලේ හිටිය දරුවෝ 4 දෙනෙක්. ලතා වල්පොල මහත්මියගේ වචන වලින්ම කියනවා නම් ඒ දරුවෝ 4 දෙනාට වගේම තව පුතෙක් ලැබුණා කියලා තමයි මහින්ද බණ්ඩාර මහත්තයා ගැන කියන්නේ. තුමේ හරි ආදරෙන් සෙනෙහසින් අපි ඒ කාරණාවත් මතක් කළ යුතුමයි. ඒ ගැන තව ටිකක් කතා කරනවා අපි මේ විරාමයේ අරගෙනම. විකසිත මේ හත මුදුකේ රැල්ල දිගයි කන්ද නදිය ඇල්ල වගේ මුදුකේ රැල්ල දිගයි කන්ද නදිය ඇල්ල වගේ සුන්දර ලැසි ගමන හැඩයි නැලවෙන උකුලලම හදවත පාරන කතා කියන්නට කිසිවෙක් ආසා නැති හිත හිර කරගෙන ඇති. තව ගීත ගණනාවක් තියෙනවා මේ නමට අපිට රස විඳින්න පුළුවන්. නමුත් ඉතින් මේ කතා කරන්න වෙලාවත් උවමනා නිසා අපි අකමැත්තෙන් හරි මේ ගීත කොටස් අහන එක නතර කරනවා. මේ වෙලාවේ මේ 4 වෙනිය නම් මෙතන ඉන්නවා. 5 වෙනිය කොහෙද දන්නේ නැහනේ. පවුලේ? පවුලේ 5 වෙනියා කියන්නේ මේ අපේ රාජු. දැන් කලින් අහපු හඬනේ නේ. ඔව් රාජු. ගෙදර තමයි කෑගල්ලේ තමයි ඉන්නේ. රාජු ඔයවත් ගියේ නෑ මම තමයි කෑගල්ලෙන් පිටට ආවේ. රාජු එදා ඉඳන්ම කෑගල්ලේ හිටියේ. අපි අහලා බලමුද? ඇත්තටම රාජු අයියා මේ වෙලාවේ කොහෙද ඉන්නේ? මම මේ ඇත්තටම කිව්වොත් කෑගල්ලේ ඉන්නේ. ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ. ගොඩාක් සන්තෝෂයි. මගේ සහෝදරයා ගැන වර්ණනා කරන එක ගැන විශේෂයෙන් ගෝන්විල සංස්ථාවට මම ගොඩාක් ස්තුති කරනවා. මොකද මම අහගෙන හිටියා ආචාර්ය රෝහණ සිංහ මහත්මයා මේ ඒ දීපු කමෙන්ට් එක මම හිතනවා ඊටත් වැඩි දේවල් ගොඩාක් තියෙනවා අපේ අයියා ගැන කියන්න. අයියා ඇවිල්ලා මම හිතනවා මේ ලෝකේ ලංකාවේ ඉන්න මම දන්න විදිහට මගේ දක්ෂම ලීඩ් ගිටාරිස්ට් වාදකයා. ඉතින් ඒ වගේම තමයි දැන් අපේ රෝහණයට කියන්න අමතකුණාට රන්ගිර මාමක්ගේ බුද්ධම ලස්සන නිර්මාණ කරපු මගේ සහෝදරයා. ඉතින් මම හරි ආඩම්බර වෙනවා මේ වෙලාවේ ගෝලේ සංස්ථාවෙන් මේ අපේ මගේ සහෝදරයා ගැන කතා කරපු ගැන මම වාදකෙක් විදිහට ඉඳලා දැන් ගායකයෙක් විදිහට හිටියට අපේ සහෝදරකමයි අපේ මේ පවුලේ තියෙන සම්බන්ධතාවය ගැන කතා කරපු ගැන ඒකනත් මම ගොඩක් ආඩම්බර වෙනවා. හොඳයි. දැන් මේ රාජු බණ්ඩාර කියන්නේ ඉතින් ප්‍රවීණ ජනප්‍රිය ගී හඬක් හොඳ වාදකයෙක්. ඒ විතරක් නෙමෙයි මේ දැන් අර කිව්වා වගේම ගුවන්විදුලි නිරන්තරයෙන්ම පිදී යුත්තු පුදනවා. ඒකට ලෝභ නැහැ. ඒ නිසා තමයි අද බොහොම ගෞරවයෙන් අද නව වසරේ ආරම්භුමම
මහින්ද බණ්ඩාරගේ නමට වෙන් කරන්න ඒ හැඩට වෙන් කරන්න අපි තීරණය කරන්නේ මේ පවුලේ ඉතින් දෙන්නම හරි දගේලුනේ අවංකව අපේ අම්මා කියන විදිහට අම්මා අපි දෙන්නව එහෙම නම් කරලා තිබ්බ අපි දෙන්නව හැබැයි අපි දෙන්න තමයි මං හිතන්නේ මේ යමක් ඉතින් මොනාරි කරුවොත් කරන්නේ අමුතු දෙයක් අමුතු දේවල් කරන්න තියන්නේ ඔය අර තියෙන්නේ ඒක තමයි නිර්මාණ ශක්තිය කියන්නේ. ඉතින් අපි දෙන්න තමයි ඕවා කෙරුවේ. ඉතින් දරුණු වැඩත් කෙරුවා, හොඳ වැඩත් කෙරුවා. කැලේ පැන්න සරුංගල් ඇරියා ගුටිත් කාලා තියෙන සරුංගල් කඩලා. ඉතින් ඒ වගේ දේවල් කෙරුවා. ඉතින් සංගීතෙත් එක්කම ඒකට හොඳට ඉගෙන ගත්තා. රාජුත් උසස් පෙළ දක්වා ගණිතාංශයෙන් රාජු උසස් පෙළ කෙරුවේ. හොඳට පාස් වුණා. ඉතින් මම විද්‍යාංශයෙන්. ඉතින් අපි දෙන්නත් ඒ හොඳට හැබැයි මෙහෙමයි අපිට ඇත්තටම සහෝදර සහෝදරයන්ගෙන් හොඳ අපිට ආශිර්වාදයක් ලැබුණා. ඉතින් හැමදේම මේ ඒක අපේ පවුලේ තියෙන දෙයක් මම හිතන්නේ බැඳීම කියලා මම හිතනවා. ඒක හරි වාසනා ගුණයක්. මේ බොහොම ස්තුතියි මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා. රාජු ගොඩක් ස්තුතියි. මේ අපි අහුවා මේ නේද මහින්දය මතක මේ අපේ අම්මා නැති වෙලාවේ අපේ අක්කයි බස්නායි තමයි අපේ අම්මයි තාත්තයි වගේ ඉන්නේ නේද? ඔව් අනිවාර්යෙන් අපේ අම්මයි තාත්තයි දිලා සලකන්නේ අපේ ලොකු අක්කයි අපේ වගංගනාත මේ අක්කා බැඳලා ඉන්න මහත්මයා. ඒ බැඳීම සහෝදරත්වයේ මේ හැමදේම හරි වාසනා ගුණයක් ජීවිතේට ලැබෙන මේ බණ්ඩාර පවුලේ එක අඩුවක් නැතුව තියෙන වගේ අපි හොඳින්ම දන්නවා. අක්කටත් හොඳට ගිටාර වාදනය කරන්න පුළුවන්. වාදනය කරන්න පුළුවන්. අක්කට හොඳට සින්දු කියන්න පුළුවන්. ඔව්. බොහොම ස්තුතියි රාජු බණ්ඩාර මේ ජනප්‍රිය ප්‍රවීණ ගායන ශිල්පියාව නෙවෙයි අපි අද මේ ඔබට මුණ ගැස්සුවේ මහින්ද බණ්ඩාර මහත්තයාගේ සහෝදරයව. ගොඩක් ස්තුතියි. හොඳයි. දැන් ඉතින් අර මේ පොඩි වයසේදී ආපු පියවර ඔස්සේදී මේ ශේෂ්ත්‍රී මහින්ද බණ්ඩාරගේ වාදනය ප්‍රවීණයන්ගේ ඇගීමට පාත්‍ර වුණානේ. දැන් ඒ කාලේ විශිෂ්ටය බවට පත් වුණ හැමදෙනාම ඔබව මේ තෝරාගන්න හේතුවක් වෙනවා. මෙන්න මේ තෝරා ගැනීමට ඒ පොඩි වයසේදීම අවස්ථාව ලැබීම ගැන කොහොම මේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තම මෙහෙමයි. ඉතින් මම එතකොට දැන් මේ ක්ෂේත්‍රයට එනකොට පටිගත කිරීම වලට එනකොට ඇත්තට මට සුවර් ප්‍රස්තාර කියවන්න බෑ. මගේ හොඳ කණක් තිබ්බා. අදටත් ඒක තියෙන දෙයන්ගේ වේරේ. ඉතින් මේ මම අර ඒකට ප්ලේ කරන්නේ. ඉතින් ඇහිච් එක ඉතින් කවුරු හරි මට දැන් අපි දැන් ඔය දවස්වල මට මතකයි ඔය ස්ටැන්ලි පීරිස් මහත්මයා අපි එහෙ පුරුදු වෙලා තමයි සින්දුවක් මෙහි පටිගත කිරීම වලට අපි සහභාගී වෙන්නේ. ඉතින් අපි අර රිද්ම් ගහපු මිල්ටන් පීරිස් කියලා හිටියා, බෙනඩික් ලෝපෙස් කියලා බේස් ප්ලේ කරපු. ඉතින් ඒ සීනා සාමත් කියලා ඩ්‍රම්ස් ගාව. ඉතින් අපි කට්ටිය එහෙ පුරුදු වෙලා තමයි මෙහි ඇවිල්ලා ඔය මිල්ටන් මල්වාච්චිලාලට එතකොට රුක්මනි දේවි සීටි ෆර්නැන්ඩෝ වගේ අයටත් අපි එහෙම පුරුදු වෙලා ඇවිල්ලා තමයි. එතකොට අපිට සුවර් ප්‍රස්තාර කීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි ඉතින් බයි හાર્ට් ප්ලේ කරනවා. ඉතින් නමුත් ඔහොම වාදනය කරගෙන යනකොට දැන් මේ දවස්වල දැන් මේ වගේනේ ක්ෂේත්‍රය හරි පොඩි. ඒ කියන්නේ ශබ්දාගාර 2-3යි තිබ්බේ. ඉතින් වැඩ කරනකොට කටින් කට යනවා මෙන්න මෙතන මෙහෙම මේගොල්ලෝ ප්ලේ කරනවා. මේගොල්ලෝ දැන් අර රෝණ විරසිංහ මහත්මයා කිව්වා වගේ ඉතින් අර හොඳට ප්ලේ කරන කට්ටියට හොඳ ඉල්ලුමක් තිබ්බා. ඉතින් මටත් ඒ වගේ ඉල්ලීමක් ලැබුණා. අපි හිතමු දැන් ඔය MK රොක්සා මහතා, සරත් දාස්නායක මහතා, පැට්‍රික් දෙනිපිටි මහත්මයා, ඔය මුත්සා මාස්ටර් ඒ වගේ දැවැන්තයන්ගේ පටිගත කිරීම වලට මට කේමදාස මහත්මයාගේ ඉතින් ඒගොල්ලන්ගේ ඉතින් එතකොට හැබැයි මට තේරුණා මේ වැඩේ මෙහෙම හැමදාම මේ බොරුවෙන් යන්න බෑ කියලා. ඉතින් මම කරපු වැඩේ මම ඇත්තටම මේ සුවර ප්‍රස්තාර දෙනේවා මම ගෙදර ඇවිල්ලා කියන්නේ මෙහෙම මේ අපි මං අර බාස් කියලා ඉස්සලාගේ ඒවත් මේ කණ්ඩ දෙකෙන් දෙකට වගේ එහෙම පුරුදු වුණා. ඉතින් එහෙම පුරුදුලා තමයි සුවර ප්‍රස්තාර කියවන්න හැකියාව ලබා ගත්තේ. ඉතින් මට ඒවට ගොඩාක් උදව් කරා අපේ මේ එතකොට හිටියා ඩයමන්ඩ් පෙරේරා කියලා. එයාත් මට කියලා දෙනවා. ඉතින් මෙහෙමයි කියලා සුවර ප්‍රස්තාර කියන ගොඩාක් මට උදව් වුණා. YM සුමනසිරි කියලා දක්ෂ සිතාර් වාදකෙක් මේ බුදුන්ගේ සංස්ථාවේ වාදක මල්ලේ නායක හිටියා. ඉතින් මට ඒගොල්ලෝ ගොඩාක් උදව් කෙරුවා. මෙන්න මෙහෙම පුතේ ගහන්නේ හරි මේ කියලා. ඉතින් ඒව මම ගොඩාක් මේ මොකද මට ප්‍රවීණයන්ගෙන් ලැබිච්ච මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ ලැබුණු සහයෝගය අදටත් මට හරි වටිනවා. ඒ ලැබුණු සහයෝගය. ඉතින් ඒ තුලින් තමයි මම ඇත්තටම මේ ගොඩාක් මගේ දක්ෂතාවයන් දිනු කරගත්තේ. රුක්මනී දේවි මහත්මිය මේ තරුණයාගේ මේ තරම් වයසක් නැති මේ තරුණයාගේ දක්ෂතාවය දැකලා ලියුමක් එව්වනේ. ඒක කොහොමද දැනගත්තේ? කියන්නේ ඒක එව්වේ මට නෙවෙයි. අපේ අර එක සින්දුවක් තියෙනවා අපි එකම ලෝකේ එකම දෙසේ ඉන්නේ කියලා. ඒකේ গিitar වාදනේ මගේ. ඉතින් ඒක එයා බලන් හිටියා මම ප්ලේ කරනවා. එයා මේ එහා පැත්තේ කිව්ව කියලා ගිහිල්ලා බලන් හිටියා. ඉතින් බලන් ඉඳලා එයා ලියුමක් එවලා තිනවා. මෙයාට හොඳ අනාගතයක් තියෙනවා. ෆියුචර් එකක් තියෙනවා. ඉතින් කරුණ මෙයාව හොඳට බලාගන්න
මෙයාව හොඳට ආරක්ෂා කරන්න මෙයාට හොඳ ෆියුචර් එකක් තියෙනවා කියලා මට පේනවා කියලා. ඉතින් මට මතකයි ඒ දවස්වල මේ චොක්ලට්ස් හිටන් දෙනවා ඇවිල්ලා මේ ළඟට ඇවිල්ලා මේ මට හරි ආදරේ. ඉතින් සීතිමනන්ද මහත්මයාත් එහෙම ඒගොල්ලන්ගේ අර මේ සැනකෙලි මා හමුයි කියලා සින්දුවක් තිබේ. ඒකටත් මම ගිටාර වාදනය කරේ. ඉතින් මම අදට හිතනවා ඒක මට ලොකු වාග්යක් කියලා. සජීවීව මට ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක. මම හිතන්නේ ඒ ලැබීම මම හිතන්නේ වාදකයෙකුට හරි අමාරු ලබා ගන්න දෙයක් කියලා මම හිතන්නේ. ඒත් එක්කම මොහිදින් බෙක් මාස්ටර්ලා මේ දතා ඇන්ටිලා ධර්මදාස වල්පලංකල්ලාගේ ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක සජීවීව මට වැඩ කරන්න ලැබුණා. ඒක මම හිතන්නේ මට ලොකු වාග්යක් කියලා. දැන් මේ සජීවීව වැඩ කරන්න හමුන කතාවත් එක දැන් අර පරණ ගීත මේ නව සංගීතයත් එක්ක මුසු කරන්න ගිහිල්ලා පැරණි ගීත අලුත් කරන්න ගියපු වෙලාවක තමයි ජීවිතෙත් අලුත් වෙන්න පටන් ගත්තේ. අපි ඒ ගැනත් කතා කරන්න ඕනේ මේ විරාමයත් අරගෙනම. දැන් අද මහින්ද බණ්ඩාර විකසිත රෑ 7න් ඔබ මුණ ගැහෙනවා කිව්වම අපේ මේ FB පිටුවේ එතුමා ගැන විශාල ප්‍රතිචාරයක් තිබුණා. ඒ ප්‍රතිචාර අතරේ මේ අදහස් කිහිපයකට හරි මං ඉඩ වෙන් කරගත යුතුමයි. මහින්ද බණ්ඩාර කියන්නේ සන්නාමයක්. මේක කමෙන්ටුවක්. තනි වචනයක රචනයක්. කොහොමද මෙහෙම එනකොට නේ කරපු කැපකිරීම වල සතුට දැනෙනවා. සතුට දැනෙන මම ඒවා නිහතමානීව පිළිගන්නවා. මොකද ඒගොල්ලන්ගේ ওই අදහස් තමයි අපි මේ තත්ත්වෙන් තියන්නේ ඇත්තටම. ගිටාරයේ සංගීතයේ පුරාවෘතයක් කියලාත් තවත් කමෙන්ටුවක් තිබුණා. අන්න එහෙමයි මේ තව තියෙනවා. ඉවර නෑ තවම. දැන් ඉතින් අර එහෙම ගොඩනැගීමක් තුළ තව වෙනස්ම විදිහේ ගීත නිර්මාණයක් අපට ලං කරපු තැනක නතර වෙන්න හදන්නේ. නිරෝෂා විරාජිනීගේ රංගිරමා රාජු බණ්ඩාරත් මතක් කරපු ගීතය. අපි ගීතය අහලා මේ ගැන කතා කරමු. හොඳයි. ඔබ
ඒ සංගීත නිර්මාණයත් එක්ක අපි වෙනම තැනක හිඳ ඒ ගීතේ නිර්මාණය කරන්න පුළුවන් තරමටම වෙනසක් අපට දැනෙනවා. බන්දුල නායකකාර වසම් ගී පද සංගීතය මහින්ද බණ්ඩාර ගීහඬ නිරෝෂා විරාජනී. මෙහෙමයි දැන් ඔය ගීතේ මම හිතන්නේ දැන් අවුරුදු 15ක් විතර ඇති ඕක. අපිට ඕක තාමත් අලුත් වගේ ඇහෙනවා අලුත් වගේ දැනෙනවා. දවස ගානේ අලුත් වෙනවා. ඔව් ඉතින් මම ඕක මෙහෙමයි අර දැන් ඒත් අලුතෙන්ම ආවු ගායිකාවක් ඒ කාලේ. ඉතින් අර නිර්මාණයක් කරනකොට මොකක් හරි වෙනසක් වෙන්න ඕන කියලා පස්සේ මේ මං තීරණය කරුවා. මොකද ඒ දවස්වල ඔය මුළු ලෝකෙටම අර ලැටින් කියන මේ සංගීත වෙනම මේ සම්ප්‍රදායක් ආවිල්ලා තිබ්බා. ඉතින් මම නිකන් ඒකෙන් ඇත්තට මම නිකන් පොඩි try එකක් දුන්නේ. හැබැයි සම්පූර්ණ ලැටින්ම නෙවෙයි. ඉතින් අපේ දේශීය මේ අහඬ මේ නාද රටාවත් මුසු කරගෙන තමයි ඉතින් ඕක මම ඒක නිර්මාණය කෙරුවේ. බන්දුලගේ වචන ටික ඇත්තට මේකට හොඳටම ගැලපුණා කියලා මම හිතනවා. ඒක සෑහෙන මිනිස්සු ජනප්‍රියත්වයට ගොඩාක් මේ මිනිස්සු අතරට ගිය ගීතයක් කියලා මම හිතනවා. ඉතින් මේ වචන වලටත් ඇඩිය මට හිතෙනවා ඕකේ තනුවට ගොඩාක් තරුණ කොටස් මේ සමීප වුණා. මොකද අර ඒකේ තියෙන গিitar වාදනයට ඒකට ඒක. දැන් গিitarේ ලංකාවේ සිංහල සංගීතයට එකතු වෙනවට ඒ කාලේ සමහර ප්‍රබුද්ධියෝ නම් කැමති වුණේ නැහැ. කැමති වුණා. මේ ගුවන්විදුලි පැත්තටවත් ගේන්න දුන්නේ නැහැ ඒ දවස්වල. හැබැයි ඉතින් ඒක විතරනේ සැක්සෆෝන් එක ඩ්‍රම්ස් ජෑස් ඩ්‍රම්ස් මොකුත් ගේන්න දුන්නේ නැහැ ඉස්සර. ඉතින් එහෙම තිබ්බා ඉතින් කාලේ. ඒ කාලෙන් කාලට එන දේවල් ඒකයි. මහින්ද බණ්ඩාර ඉන්න තැනක গিitarේ වරදින්නෙත් නෑ. අදත් ඒ නිසාම গিitarයක් තියෙනවා. අපි කොහොම හරි අවස්ථාවන් දෙක තුනක් හරි උදා කරගන්න ඕන කාලයක් එහෙට මෙහෙට කරගෙන මේ වාදනය ඇහුවේ නැත්තම් මොන දේ කතා කරත් ලොකු අඩුවක් දැනෙන නිසා. අර මේ පරණ ගීත අලුත් කරන්න ගිහිල්ලා ජීවිතේත් අලුත් වුණානේ. ප්‍රේමයේ කතාව මුණ ගැහෙන්නේ එතන ඉන්නේ. ඔව් ඔව් ඇත්තෙන්ම. මම ඇත්තටම මගේ මේ දැන් කවුරුත් දන්න මුල් ලංකාව මම යම් කිසි අපැද්දයකට මුණ පෑවා කියලා මොටරසයිකල් අනතුරකට. ඉතින් ඒ කාලේ තමයි මම ඒත් දිගටම පටිගත කිරීම වලට ආවා. ඒ කියන්නේ මේ සංගීත සංදර්ශන වලට සහභාගී වුණා. ඉතින් ඒ කාලේ ඇත්තටම අපි ඒ කාලේ පටිගත කිරීම කර තිබ්බේ අපේ ධර්මදාස වල්පොල මහත්මයාගේ සහ ලතා වල්පොල මැදිනියගේ ගීත තමයි. ඉතින් ඒත් එක්ක තමයි මේ ධම්මිකා වල්පොල මේ අපේ ශබ්දාගාර වලට එන්නේ. හැබැයි මටත් කලින් එයා ශබ්දාගාර වලට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ අවුරුදු 8 9 ඉඳන් එයා ශබ්දාගාර වල ගීත ගායලා තියෙනවා. ඉතින් මේ ඒ කාලේ තමයි ඇත්තටම ඇයව දකින්නේ ඇයව හමු වෙන්නේ ඒ කාලේ තමයි. එතුමිය එදා පටන් අදටත් හෙවණැල්ල වගේ ළඟින් ඉන්නවා. එහෙම ආදරයක් ඇත්තටම හරි වාසනාවක්. අදත් ඉතින් ඒ හෙවණැල්ල ළඟමයි. ඔව්. ළමාව අද එක්කන් ආයෙත් එයා තමයි. ඒ නිසා මේ කතා කරන්න ගත්තතින් සංවේදී නිසා මේ දැනටත් ඉතින් ඇස්වල කඳුළු. ඒ නිසා අපි මේ කතා නොකරුවත් මේ අද මහින්ද බණ්ඩාරගෙන් අහන්න කැමති එවන් වුණු බිරිඳක් ලැබීම ජීවිතේ මොනතරම් මේ වාසනාවක් විතරක් නෙවෙයි ඉස්සරහට යන්න මොනතරම් හයියක් වුණාද කියලා. ඒක ඇත්තටම මෙහෙමයි. ඉතින් ඒක මේ දැන් මුළු ලංකාවම දන්නවා ඒක. කතා කරලා වැඩක් නැහැ. ඉතින් මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා. මොකද මගේ මේ සංගීත කටයුතු මම දවස ගානෙම ඒ කියන්නේ මම දන්න කාලේ ඉඳන් මම ගෙදර ඉන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ මාව ඒ කියන්නේ මට ඒ වගේම හරිම කාර්යබහුලයි. ඉතින් ඒකකවත් එතට මට කිසිම බරක් නොදී ඒ කියන්නේ මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. පිරිමි දරුවෝ 3 දෙනෙක්. පුතාලා 3 දෙනා. හැම දෙන්නා මං හිතන්නේ මං ඉස්කෝලේට ළමයි දාන්නවත් මං ගියේ නෑ. ඒක කියන්න ඕනේ. ඒ හැමදේම කරුවේ මේ ඇයිලා තැන්ටි දෙන්නා එක්ක වෙලා මේ ඉතින් ඒ කිසිම බරක් මට දෙන්නේ නෑ. ඉතින් ඇත්තටම මං මේ සංගීත කටයුතු එක්ක දැන් හදිසියෙවත් ගෙදර හිටියොත් එක්ක මං ඕක গিitarයත් එක්ක තමයි ඉන්නේ දවසම. මං ප්‍රැක්ටිස් කරනවා. එහෙම නැත්නම් මට තියෙන ගීත නිර්මාණය වගේ කටයුතු වල මං යෙදෙනවා. ඉතින් මං ඒතකොට දන්නේ නෑ. හැබැයි මම මෙහෙම දෙයක් කරනවා. මට හොඳට උයන්න පුළුවන්. ඔව්. මං ඉතින් සමහරලාට ගිහිල්ලා කුස්සියට ගිහිල්ලා ඒ දේවල් කරලා දෙනවා. ඉතින් උයන්න පුළුවන්. ඉතින් ලතැන්ටිත් කියනවා මේ ඔය මහින්දට කියලා ඔක උයලා දෙන්න ගිපන් ආරම කියලා ඉතින් කියනවා. ඉතින් මං ඉතින් ඒවත් කරනවා. ඉතින් මට ඒක මං ඒකත් ආසාවෙන් කරන්නේ. මොකද ඒක මේ අර සංගීතේ තියෙන කැමැත්ත වගේ මේකටත් මං ආසාවෙන් කරන්නේ. ඉතින් ඇත්තටම මේ මට ඇත්තටම ධම්මී ඉන්න එක ඒ කියන්නේ මේ ඒක මං හිතන්නේ මුළු ලංකාවම දන්නවා අපි දෙන්නගේ සම්බන්ධතාවය අපිට මේ මුළු ඒ කියන්නේ අපේ සංගීත ෆීල්ඩ් එකේ දන්නවා අපිට අනික් අයත් දන්නවා. ඉතින් ගොඩාක් අපි දෙන හරි සහයෝගයෙන් මේ හැමදේම කරගෙන යනවා. මොකද එයත් සංගීත කටයුතු වලට සහභාගී වෙනවා. ඉතින් මගෙන් කිසිම ඒ ගැන මේ මොකුත් මේ විරුද්ධත්වයකුත් නැහැ. ඉතින් මේ ඇත්තටම මේ පුදුම සහයෝගයක් දෙන්නේ. ඉතින් හැබැයි ඉතින් අපි නම් විශ්වාස කරනවා මේ හඬින් වැඩක් ගත්ත මදි.
මම නම් ඉතින් දැන් ඇත්තටම නිර්මාණ කරලා තියෙනවා ගොඩක්. දැන් නිර්මාණ මම හිතන්නේ සෑහෙන ගොඩක් ප්‍රමාණයක් කරලා තියෙනවා. අදත් මම එකක් ගෙනාවා නිකන් දාලා බලන්න. මොකද දැන් ඇත්තට මාධ්‍ය වලට මම කොහොමත් ඔයා දන්නවා ඉතින් අර ආචාර්ය රෝණවිසින් කිව්වා වගේ මම යන්නේ නැහැ මාධ්‍ය වලට ලේසියකටවත්. ඉතින් මේ ඇත්තට මේ වගේ මොකද ශ්‍රී ලංකා උඩුමහල් සංස්ථාව සහ ජාතික රූපවාහිනිය ඒතර ස්වාධීන රූපවාහිනිය කියන්නේ මේ පුරෝගාමී මේ තැන් ඉතින් ඒ වගේ තැන් වලට අපි ගිහිල්ලා සහයෝගයක් දෙන්න ඕනේ. දැන් මෙහෙම සජීවී වැඩසටහනකට මේ ආවේ කොයි කාලෙකින්ද? මම හිතන්නේ සෑහෙන කාලෙකින් මට දේවල් කොහොමද මතක නැහැ. මම එහෙම ඉන්නේ. ඉතින් ඇත්තට මට ඔබයාගේ මේ කියන්නේ ඉල්ලීම් පැහැර අරින්නත් බෑ. අනික මේක ශ්‍රී ලංකා උඩුමහල් සංස්ථාවෙන්ද. ඉතින් මටත් ඉතින් මේ සෑහෙන මේකේ තුල මම වැඩ කරලා තියෙනවා. ඉතින් මට ඒක පැහැර අරින්න බෑ. ඉතින් මම හිත සන්තෝෂයෙන්ම ආවා. දැන් මේ මහින්ද බණ්ඩාරගේ ජීවිතේ හරි සමානකමක් තියෙනවා. උපන් පවුලත් සංගීත පවුලක් මේ හරි සහෝදරත්වයෙන් සෙනෙහසින් බැඳුණු පවුලක්. තෝරාගත්ත ජීවිතයේ දෙවැනි අවස්ථාව කියන්නේත් සංගීත පවුලක්. හරි සෙනෙහසින් බැඳුණු පවුලක්. ඒක හරි වටිනාකමක් සහ වාසනාවක්. දැන් ධම්මිකා වල්පොල මහත්මිය ගැන කතා කරනකොට මේ හැම මොහොතකම මෙතුමාගේ ගීත නිර්මාණ පිළිබඳව වගේම මේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව කතා කරනකොටත් ලොකු සහයෝගයක් දුන්නා. ඒ ගැනත් හරි ආදරෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. අර මහින්ද බණ්ඩාර අද ගායකයෙක් වෙනවා කිව්වනේ. දැන් ඉතින් අන්න ඒ ඔබට මුණ නොගැහුණු ගායකයාව මතු කරන වෙලාව. මගේ තියෙන මම පළවෙනිම ගීත ඔය මම කියලා නෑ. මම හැබැයි ලංකාවේ වැඩිපුරම මේ ඩමි ගීත කියලා තියෙන්නේ මම. ඒ කියන්නේ ලංකාවේ මම රෙකෝඩියක් ඉවරලා මම ලාලා කියලා ඔය මොනවා හරි කියන්නේ මම තමයි. ඉතින් ඔය HM ජයවර්ධනලා පටන් ඔය හැමෝගෙම මම එහෙම ලාලාලා කියලා තියෙන මම කවදාත් ගීතයක් නිර්මාණය කළා නෑ. මේකට පෙළඹෙව්වේ මාව ඇත්තටම මේ බඳුල් නානකාර වසම් මාත්‍ය තමයි. ධම්මිත් එක්ක මේක කියන්න කියලා. ගීපද බඳුල් නානකාර වසම් මේ යුග ගී හඬ ජීවිතයේ යුග ගීතය ගායනම ධම්මිකා වල්පොල සමග රාජු බණ්ඩාර මහින්ද බණ්ඩාර සමා වෙන්න ඕනේ මහින්ද බණ්ඩාර. ඒක සාධාරණයි. මොකද අර පුරුදු තියෙන ගායකයා රාජු බණ්ඩාර කියලා නෙනේ. හරි අපි ගීතය අහමු.
ගමන වෙහෙසද මට නොමදී සඟවන් අරණ දෙව්ලොව කල ඔබ මගේ පනවන් විකසිත රෑ 7 වෙනදාට අපට මුණගැහෙන ප්‍රවීණ සංගීතවේදියා ප්‍රවීණ වාද්‍යවේදියා අද ගායකෙක් වුණා. මේක මම හිතන්නේ ඉස්සෙල්ලා වාදනය කරේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ගුණේ ගැනත් මට ලොකු ආඩම්බරයක් වෙනවා ඇත්තටම. මේ මොකද මම ඒ කියන්නේ ඇත්තටම ගායකයෙක් හැටියට යන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මොකද මොකද ගායනය කියන්නේ ලොකු පළල් විෂයක්. අපි මේ වාදනය කරනවා වගේ නෙවෙයි. ඒක ඉතාම ගැඹුරු දෙයක්. ඉතින් මේ මම ඒකට අත ගහන්න යන්නේ නැහැ. ඒ කිට්ටුවකටවත් යන්නේ නැහැ මම. නමුත් මේ අර අපි දෙන්නගේ ජීවිතේ මොකක් හරි දෙයකට මේක මේ කවදාද දවසක මේක තියෙන්න ඕනේ ළමයින්ට හරි දකින්න කියලා බලන්න කියලා මම ඒකයි මේක කෙරුවේ. එහෙම හිතලා කරපු නිර්මාණයට අපි මේ ස්තුතිය පළ කරනවා. දැන් අර ගිටාරය තුල මේ මහින්ද බණ්ඩාර කියන හැඩය අපිට ලං කරනවා වගේම තමයි මේ ගීතය තුලත් අපේ හිතට දැනෙන ගායනයක් මතු කරන්න පුළුවන් වෙච්ච විශ්වාසය අපිට තියෙනවා. අපිට දැනුණ ඒ ගීතයේ අර සෙනෙහසේ හැඟීම. ඉතින් මේ ගීතය මේ විදිහට කරන්න ධම්මිකා වල්පොල මහත්මියයි බන්දුර නායක කරවසම් මහත්මියයි කොච්චර උනන්දු වුණාද? ඇත්තටම බන්දුල මෙහෙමයි. බන්දුල කියන්නේ මගේ සහෝදරෙක් වගේ හුඟක් හොඳ මිත්‍රයෙක්. ඒ වගේ ඉන්නවා මගේ මේ කලා ලෝකේ ඉන්න මිත්‍රයෝ. ඔය දයාන්ලා ඉතින් සහෝදරයෝ වගේ ඇත්තටම ඉතින් හරිම මේ දැන් ඔය නාවාලා ගත්තාම ඔය අරුණලා ඔය ඔක්කොම අපි සහෝදරයෝ ඇත්තටම. ඉතින් තව ඉන්න මේ අලුත්ම සංගීත අධ්‍යක්ෂක ඒකේ අලුත් කියන්නේ ඔහු දැන් සෑහෙන ප්‍රවීණේ දර්ශන කියලා දර්ශන වික්‍රමතුංග. ඉතින් ඒ වගේ අය අපි හරි සහෝදරයෝ වගේ. ඉතින් මට ඉතින් දෙයක් ඔය දැන් යෝජනා කරපුවාම මට ඒක පැහැර අරින්නත් බෑ. ඉතින් බන්දුලක ගෙදරට ඇවිල්ලා හදිස්සියේ ඩඩක් ගාලා ලියලා දුන්නේ. ඉතින් ලියලා මේක මේ කරමු මයින්දයි කියලා. ඉතින් ඒ පාර ඉතින් මං කිව්වා එහෙනම් මං කරන්නම් කියලා. හදිසි වැඩ වුණත් ඉතින් බන්දුර නායක කරවසම් මහත්තයාගේ නම් ඒක නිර්මාණයක්ම තමයි. ආයිබෝන් බන්දුර නායක කරවසම් මහත්මයා. අයිබෝන්. දැන් ඉතින් මේ මහින්ද බණ්ඩාරවත් ගායකයෙක් කළා එහෙනම්. මහින්ද කොහොමද උගා ඩමි දෙනවනේ ට්‍රැක් ඒ කියන්නේ රෝහණ අයියාගේ ඩමි පවා මේ වොයිස් කරන්නේ මහින්ද අයියා. ඒකින්ද එයා කටහඬ නම් මට කිසිම අලුත් බවක් නැහැ මේ ගායකයෙක් විදියට. හැබැයි ඩමි ට්‍රැක් නම් එයා කම්මැලිකමට තමයි වොයිස් කරේ. මේක නම් හොඳට වොයිස් කරලා තියෙනවා. ඉතින් මහින්ද අයියා ගායකයෙක් නෙවුණයි කිව්වට ඒ මිහිර ඒ සමාධිය tempatකම ඒවා මම හිතන්නේ කිසිම අඩුවක් තියනවා කියලා. ඉතින් අර ලෝකෙම පිළිගන්න දෙයක් තමයි ඉතින් මහින්ද බණ්ඩාරගේ ගිටාරයත් එක්ක යාට පරද්දන්න බෑ ගායනේ නම්. ඒක ඉතින් එයාගේ මෙලඩිස් එයාගේ තනු ඒ දෙක උඩින් තියෙනවා. ඒ වුණාට මේ සින්දුව දැන් ආපහු අහනකොට ඔබ දැම්මම මට අදාහ ගන්න බැරුණා මමද ලිව්වේ කියලා. ඒක මේ පද රචනයේ තියෙන සම්භාව්‍ය ගතියක් හින්දා නෙමෙයි මේ ලියලා තින්නේ මම අපි කියන්නේ අර ලේවලින්ම තමයි ලියලා තින්නේ. ඒ කියන්නේ මම ඒගොල්ලෝ දිහා බලපු හැටි ඒ කියන්නේ මහින්ද අයියා කියලා යට කිව්වට මාස දෙක තුනක වැඩිමල්කමක් තමයි එයාගේ ඇත්තේ තිබුණා. නැතුව මේ මහලුකු මේ අයියා කෙනෙක් නෙමෙයි. එයායි මගේ සහෝදරයෝ වගේ එකෙන් නිබුල්ලු වගේ එක වයසේ වගේ. නමුත් එයාට අපේ ලොකු ගෞරවයක් තියෙන. ඒකින් තමයි අපට අයියා කියලා කියන්නේ. ධම්මිට මං ජීවිතේට නංගි කියන්නේ නැතුනට එයාට නංගි කෙනෙක්. ඒතකොට ඕන් දෙදෙනාගේ මේ ජීවිත ගමන පටන් ගන්න ඕන් දෙදෙනා මං අඳුර ගන්නකොට නෙමෙයි. ඒ කියන්නේ මහින්දයි තාම දුක්මුසුව ඔහු ඉරණමට ලක්වෙච්ච වෙලාවේ ඒ අතාරින්න නැතුව ධම්මි කරපු කැපවීම. ඒ වගේම ඒ කැපවීම ලබන්න මහින්ද බණ්ඩාර කියන ඒ පුද්ගලයාගේ නිර්මාණකරුවගේ තිබිච්ච පිවිතුරුකම ඒ සේරම සම්බන්ධ වුණා මේ සින්දුවට. නිකම්ම ලියුන්නේ මට කොහොමද එම මම විනාඩි 5 සින්දුවක් ලිව්වත් අවුරුද්දක් කරන් ලිව්වත් ඒ දෙකම ලියන්නේ හදවතින් සහ හිතලා එකඟ දෙයක් විතරයි. ඕක මටත් වැඩිය ධම්මි කීකේ හිටියා මේ හැමදාම කියනවා හම්බුනහම උඹ මං ආසම ගීත රචකයාත් උඹ අපේ ගෙදර සහෝදරෙක් වගේ උඹ ඇයි බල් ලියලා දෙන්නේ නැත්තේ කීකේ බම්බලන්ස් තාලෙන් කිව්වා. ඉතින් කොහොම ඉන්නකොට ඔය මහින්ද කෙනෙක් එක පාට හිතුණා මේක ඉවරම කරලා දාන්න ඕන ලියලා කියලා. එහෙම තමයි ඔක ලියවුනේ. ඉතින් ඇත්තටම මේ
දැන් ඕකේ තියෙන දේවල් සේරම ඇත්ත. ඒ කියන්නේ විශාල අහසයි ඒ ඉරයි හඳයි සේරම මහින්ද තමයි ධම්මිලි. ධම්මිට නිකම් පිට ලෝකෙටවත් එහෙම නෙමෙයි. ඒක ඇතුළෙත් එකයි පිටත් එකයි සේරම එකයි. ඔය කියපු සේරම මං හිතන්නේ ඒගොල්ලන්ට දෙන චරිත සාහිතියක් වගේ සින්දුවකට වැඩිය. ඉතින් මම ආපහු බැලුවා මටම පුදුමයි මේ සින්දුව. දැන් ඇත්තටම කියනවා නම් අපි ඔය Facebook වලතර අපි හිතන්නේ නැති එකක් දැම්මම පුදුම වෙන්නේ. ඒ වගේ මටත් දැන් මේක මවිතයක්. ඒ කියන්නේ මේක එකපාරක් දෙපාරක් ඇහුවට පස්සේ මං අද තමයි ඇහුවේ. ඉතින් මේක මගෙත් ටිකක් අඩුවක් මේක ඇයි හැමතිස්සෙම මට අහන්න තිබුණ නැත්තේ කියලා. හරිම සතුටුයි. ඒ ගමන ඒ වගේම දැන් ඔය රන්ගිර වගේ මගේ වචන වලට යා කරපු සාධාරණත්වය ඒ වගේ ගොඩාක් තියෙනවා ඉතින් කතා කරන්න. ඉතින් මම හරිම සතුටු වෙනවා ඔබේ වැඩසටහන ඔබ කරන විදියත් මහින්දාත් ඔය හැම වැඩසටහනකම එන්නේ නැහැ මං හිතන්නේ. ඇත්ත. එන්නේ නැහැ යා ටිකක් ඉතින් එක මට්ටමක මේ නිර්මාණකාරයෙක් හැම දෙයකදීම ඉතින් මං හිතන්නේ ඔයාටත් ගොඩාක් වටින අවස්ථාවක් මං හිතන්නේ මහින්ද බණ්ඩාර වගේ අපේ රටේ ඉතින් අපිට ඉන්න විශාලම කෙනෙක්. ඉතින් මං හරියට සතුටු වෙනවා මේ වෙලාවේ මම ලියපු ගීතයක් මේ විදිහට දාලා ඕන් දෙනාගේ ජීවිතේ හා බඳු ගීතේ එහෙම ඔබලා ප්‍රචාරය කරාට. හැබැයි බොහොම ස්තුතියි ප්‍රවීණ සම්මානනීය ගීපද රචක, කවි රචක, නිවේදකවර, දේශකවර මේ හැම විදිහකින්ම අපිට මතක් කරමින් ගෞරවය පුදන්න පුළුවන් බන්දුල නානක්කරවසම් මහත්මයාට මේ මොනවා හරි කියන්න දෙයක් තියෙනවද? කියන්න තියෙනවා ඉතින් මේ බන්දුල කියන්නේ ඉතින් බන්දුල ගැන මම දන්නේ හුඟක් කල් ඉඳන් ගොඩාක් මේ ආදරය කෙරුවා. ඉතින් අපි හරිම හදවතින් හරි සමීපයි. ඕන ප්‍රශ්නයක් අපිට ඒ කියන්නේ මේ සංගීත ලෝකයේ නෙවෙයි වෙන ප්‍රශ්නවලදීත් මට ගොඩාක් උදව් කරපු කෙනෙක්. ඉතින් මේ ඇත්තටම අපි දැන් සමහරලාට දුරේ ඉන්නවා. ඒ උනාට හැමදාම කෝල් කරලා මොකක් හරි හදිස්සියේ හරි කෝල් කරලා කොහොම හරි අපි මුණ ගැහෙනවා. ඉතින් මේ නිර්මාණවලදීත් මේ සමහරලාට එන රෝණ විරසිංහ මහත්මයාගේ පටිගත කිරීම වලට එනවා. ඒක වැඩසටහන් වලදී හම්බ වෙනවා. ඉතින් ඇවිල්ලා ඉතින් හැමතිස්සෙම අපි දෙන්න සමහරලාට මම දැක්කේ නැතුව කතා කරලා හිටියොත් මින් ඇනලා යනවා. ඇයි මාව දැක්කේ නැද්ද ධර්මයේ කියලා. ඉතින් ඒවත් වෙනවා ඊට ඔක වගේ. ඕ එහෙම තමයි ඉතින් අපේ සහෝදරකම එහෙම තමයි සදාකාලිකම තියෙන්නේ. දැන් මහින්ද බණ්ඩාර ගැන කතා කරනකොට මේ කාටද ගීතයකින් වාදනය නොකර හිටියේ කියලා අහන්න හිතෙන තරමටම මගේ හැරිච්ච කෙනෙක් ඉන්නවද ඇත්තට? එහෙමනම් නෑ මම දැනුවත් මට හිතෙන්නේ මම ඇත්තටම වාදකයෙක් හැටියට ගීත 50000කට වැඩිය මම වාදනය කරලා තිනවා. ඉතින් එතකොට මම හිතන්නේ මගේ අරුණ කෙනෙක් ඇති කියලා. මට හිතා ගන්න බෑ. මොකද මම හැම සංගීත අධ්‍යක්ෂකවරයෙක් යටතේම වගේ වැඩ කරලා තිනවා. ඉතින් තවමත් මම වැඩ කරනවා ඒ වගේ. ඒ කියන්නේ මේ අලුත් පරම්පරාවත් එක්ක මෑත එන කට්ටිය ඒවටත් මම වාදනය කරලා තිනවා. දැන් ඉතින් මේ වෙලාවේ කතා කරනකොට මහින්ද බණ්ඩාර කතා කරනවා අහන්න කැමති ගිටාරයත් එක්ක අපි. ඒ නිසා මේ දැන් ඉතින් අපි නිහඬ වෙලා අහගෙන ඉන්නම්. අපි වර්ගයෙන් යන්න වාදනය කරන්න ඕනද? මට ඉතින් මේ එහෙම ඉල්ලුවොත් නම් ඉතින් එහෙම වෙයි. කැමති උඟාක් දේවල් තියෙනවා. තනියෙන් ඉතින් මේ වාදනය කරන්නේ ඒක බලමු. මම මේ අර මේ අපේ ස්ටැන්ලි පීරිස් මහත්මයා දක්ෂ තනු නිර්මාවකයෙක්. හරිම රසවත් තනු ඇත්තටම ඔවුන්ගේ ආభాෂය තමයි අපිට මේ තියෙන්නේ. ඉතින් මේ ඔහු නිර්මාණය කෙරුවා ටීඑම් ජයරත්න මහත්මයාට සිතින් මානොසෙලි කියලා ගීතයක්. ඒකට මම ගොඩාක් කැමතියි. මම ඒක වාදනය කරන්න මේ වෙලාවේ.
සැලී හිඳිද්දි කඳුල නුඹ ඇවිදින් නිවාදමුනේ නෙතේ පීඩා නොබිඳිනු මැනවී. ඔබේ මගේ හිතේ පීඩා දුරු කරවන්න පුළුවන් මිහිරක් මවපු මහින්ද බණ්ඩාරාද මේ විකසිත රෑ හතේ ඔබ මුණ ගැහෙන්නේ. එතුමා මේ සිංහල ගීතයට පසුබිමේ සිට ලබා දුන්නු දායකත්වයන් වලට ලාංකීය සමාජයක් විදිහට අපි දුන්න වටිනාකම ඇතිද කියන ප්‍රශ්න කිරීම ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් විමසන්න කියලා මම ආරාධනා කරනවා. දැන් ඉතින් මේ ආපු ගමනේ මුණ ගැහෙන තවත් අතිජාත මිත්‍රයෙක්ව හොයාගෙන යන්නේ. මේ නමටත් ඉතින් සිංහල ගීතයේ ලොකු වටිනාකමක් දායකත්වයක් ගෞරවයක් දිය හැකි නමක්. ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයා ඉන්නවා. අයිබෝන් ඔබතුමන්ට. ඉනුෂා අයිබෝන් ඇත්තටම මම නොසිතු හමුවිල්ලක් නොසිතු ආරාධනයක් මේ වෙලාවේ ගුවන්විදුලියේ මේ කතා නොකරම බැරි මොහොතක් එක පැත්තකින් මම කතා කරන්නේ මේ මහින්ද බණ්ඩාර කියන නමත් එක්ක ඔබතුමාව සම්බන්ධ වුණොත් ඒක ලොකු අඩුවක්. විශාල අඩුවක්. මම මෙහෙම කතා කරන්න දෙන්න. හොඳයි අවස්ථාව තියෙනවා. හැබැයි මේ කනගාටුයි වැඩි වෙලාවක් නැහැනේ අපිට. ඒකට ගන්න. මේමයි දැන් මම සංගීත ශාස්ත්‍රයට එනකොට මට හම්බුණු අපූර්ව පුද්ගලයෝ සංගීත අධ්‍යක්ෂකවරු දෙන්නෙක් හිටියේ. එක්කෙනෙක් තමයි තිස්ස සිරි පෙරේරා. ඔහු අපාතරෙන් වියෝ වුණා. ඊළඟට අපාතරේ ඉන්න ජ්‍යෙෂ්ඨම සංගීත අධ්‍යක්ෂකවරයා මහින්ද බණ්ඩාර. අපි ගොඩක් දේවල් දන්නේ ඇත්තටම ඒ විශේෂයෙන්ම මේ සංගීත ශාස්ත්‍රය එනකොට මට ඇත්තටම අත්දැකීම් තුනේ මම නාට්‍ය ශාස්ත්‍රයේ හිටියේ. ඉඳලා මම මේ පටිගත කිරීම ශාස්ත්‍රය එනකොට ඒ දෙන්නගේ මග පෙන්වීම මගේ ජීවිතේ ලොකු ආලෝකයක් වුණා මගේ සංගීත කෘති වලට නිර්මාණ වලට. ඒ කියන්නේ බොහෝ නොදන්නා දේවල් ඒගලන්ගේ විශාල අත්දැකීම් තුලින් හරි ලස්සනට කියලා දුන්නා. ඉතින් ඒ මගේ මේ ගොඩාක් ආවේ ගුවන්විදුලියෙන් සහ මේ රටේ බොහෝ ගීන ගීතවල ඒගලන්ගේ හිමිකාරත්වය මම ගොඩක් දුරට මගේ හෘද සාක්ෂියට දැනෙනවා. ඒගලන්ගේ ඥානය ගීතවල තියෙන ඒගල මිහිර පත් කරන ඥානය සංගීත ඥානය හරි නිහඬ ඥානයක්. ඒක හරි පුදුම විදිහට ඒගලන් ඒක හරියට නැතුව ඒ කලා කෘතියට කරන මහා ගෞරවනීය විදිහට කරන සංගීතඥයෙක් මහින්ද බණ්ඩාර. ඉතින් අපි දෙන්න අතර හරි විශාල බැඳීමක් තියෙනවා. ඒක ධම්මිත් ධම්මිත් ඒ වගේ තමයි. ඒ කවුරුත් ඒ වගේ කියලා හරි සංගීතයට හරි ආදරයයි. ඉතින් මේ රටේ මම හිතන්නේ අහලා තියෙන ගීත වලින් ලක්ෂණංකයාද ගීතවල එයාගේ මිහිරි හඬ අනිත් එක කිසි දෙයක් කියන්න දෙයක් නැහැ. නැත්නම් අපි වචන කටින් කිව්වත් ඇති, ඔබ ස්වර දෙක තුනක් ලියන් එල්ල කිව්වත් ඇති. ඒක ගන්න එළිය හිතා ගන්න බෑ. ඒකට කරදරයක් නැහැ. සමහරලාට එයා දන්නෙත් නැහැ, මහින්දය දන්නෙත් නැහැ. මම සමහරලාට ඔය ඇවිල්ලා අහනකොට මම තනියෙන් මවිත වෙනවා. මම තනියෙන් මවිතයටපත් වෙනවා. ඒ අපූර්ව භවයේ එකින් එකට වෙනස් වෙලා තියෙනවා. දැන් ගීත 10ක් ගත්තොත් ගීත 10 අර ටෝන් කලර් එක, ඒ කියන්නේ ධ්වනිය හරි වෙනස් එකින් එකට. ඒකම හිතා ගන්න බෑ. ඉතින් මං කියන්නේ මහඟු බව අපේ රටේට මම කරපු සේවාව. ඉතින් මේ මොහොත මදි වුණත් මට හරි හිතට මහා පුදුම හැඟීමක් දැනෙන මොහොතක් මේ මොහොත. මේ අපි ඉතින් පුලුවන්තර නිර්මාණ කරන අය මම හිතන්නේ ඉතින් අපේ සදාකල් මිත්‍ර බවක් තියෙනවා. ඒවයි හරිම පරම්පරාවල් වල වගේ ආදි නිකන් අපිට තුරු කරන් ඉන්න අය අතරම ගොත් එහෙම ගොත් නිවැරදි. මම ඇතුළු ගොඩක් සංගීත පරම්පරාව වලට උපකාර කරමින් තමත්ම සුන්දර විදියට අපි ස්ටුඩියෝ වල හිනාවිලා ඉතාමත්ම සතුටින් ජීවත් වෙන. ඒක තමයි අපේ අතර තියෙන මේ බැඳීම. ඔව් දැන් ඔබතුමන්ලගේ මේ නිර්මාණ අහලා තමයි අපිත් මේ වේදනාබර ජීවිතේ නිවාගන්නේ. ඒ නිසා ඒ පිනම ඇති මේ නිර්මාණකරණය දෙන ඔබතුමන්ලට ප්‍රවීණ සම්මානනීය සංගීතවේදී නවරත්න ගමගේ මහත්මයා සම්බන්ධ වුණේ. මේ ඇත්තම මම නවාට ගොඩක් ස්තුතිවන්ත වෙන මේ වෙලාවේ සමහරවල් කාර්ය බහුල ඇති. මොකද නවා කියන්නේ අමුතුම චරිතයක්. අපිට ඇත්තටම මොන හරි දෙයක් ලියන්න පුළුවන් චරිතයක් නවා කියන්නේ. ඉතින් හරිම සුන්දර චරිතයක්. මම හරිම කැමතියි. මොකද අපිත් එක්ක වැඩ කරනකොට මේ සමහරලා හිටපු ගමන් කියන මට ඇති වගේ මහින්දේ මම මේක දාලා යනවා කියලා. ඉතින් අපි තමයි දිරිමත් කරලා ගන්නේ නෑ මේක කොහොම හරි කරමු. ඉතින් ඒ වගේ චරිතයක්. ඉතින් හරි මේ හරිම සුන්දරයි. ඒක අපේ මුළු ෆීල්ඩ් එකම දන්නවා. ඉතින් මේ මොකද වැඩකට දැන් අපි කියනකොට එයාට ඕනේ ඇත්තටම දැන් මේ යම් කිසි මේක කර්මාන්තයක් ඇටියට දිගටම ගෙනියන්න. ඉතින් එයා කොහොම හරි වැඩ ටිකක් හොයාගෙන වැඩ අපි කරගෙන ඉතින් ඔය නවාගේ නිර්මාණ වල එක එක නාද රටාවන් තියෙනවනේ. ජන වගේ තියෙනවා.
තියෙනවා වෙන නාට්‍ය නෘත්‍ය ගී වගේ තියෙනවා. ඉතින් ඒ හැම එකටම අපිත් තොරතුරු දීගෙන අපිත් කොහොම හරි මේක කරගෙන යනවා. ඉතින් නව ඇවිල්ලා කලින්ම කියනවා අයියේ මෙන්න මේක මේ වගේ සද්දයක් එන්න ඕනේ කියපුවම ඉතින් ඔය මම ටක් ගාලා ඔය ඩ්‍රම්ස් ගාන කට්ටියට අපේ නිරේෂ්ලාට ඔක්කොටම ඔය දනාලා නිහාල් කළු බොයිල වගේ කට්ටියට ඉතින් මෙන්න මේ වගේ ඉන්නේ මේක ටිකක් අපි මොකද වැඩේ දැන් අපි අප්සෙට් කරුවොත් එහෙම මෙයාගේ මූඩ් එක අප්සෙට් වෙන්නත් පුළුවන් තමන්ලාට කියලා ඉතින් අපි හරි පරිස්සමෙන් වැඩේ කරනවා. ඉතින් ඒ හින්දා ඉතින් දැන් මේ ජාත්‍යන්තරේ ගැන කතා කරනකොට එහෙම මේ වාදවේදීන් බිහි වෙනවා. දැන් අපේ රටෙත් ඉන්නවා මහා සම්පත් දැන් ඔබතුමා ඇතුළු පිරිස. ඇයි අපිට මේ අපි එහෙම මේ ජාත්‍යන්තරයක් කරා යන්න ගමනක් පේන්නේ නැත්තේ ඇයි මොකද්ද මේ? ඒක මට හිතෙන්නේ අපේ භාෂාව මං හිතන්නේ. භාෂාව තුල අපිට ඇත්තටම එහෙම ජාත්‍යන්තරයට යන්න බෑ. මොකද අපි තවමත් ඉන්දියානුකරණයට අහු වෙලා ඉන්නේ අපි. අපි මොන නිර්මාණය කරුවත් ඉන්දියානුකරණය තුල තමයි අපි ජීවත් වෙන්නේ. මොකද ඒක අපේ ධර්මයත් එක්ක ආපු දෙයක්, බුද්ධ ධර්මයත් ඉන්දියාවෙන් ආපු දෙයක්. සහ අපේ සංගීතයේ දියුණු පැත්තකට එන්නේ නැති ඉන්දියාවේ තරම් අපි පොඩ්ඩක් අපිට තියෙනවානේ මේ නච්ච ගීත වාදිත ඒ වගේ තියෙනවා. ඉතින් මිනිස්සු අපි ඊදස්සල ඉඳන්ම මේ ගීතය කලාව කියන දෙයට අපේ බෞද්ධ ආගමේ මිනිස්සු එච්චර කැමති උන්නේ නැහැ. ඉතින් ඒ හින්දා අපිට ඇත්තටම එහෙම ලොකු දැන් මට හිතෙන්නේ මේ දැන් අපි ඉන්න යුගයේ දැන් මේ කම්පියුටර් යුගයේ ඉන්නේ දැන් ඔය ටිකක් දැන් ඉන්න ජනතාව, ඒ කියන්නේ දැන් ඉන්න ඔය ළමයි වුණත් වෙන YouTube වලින් වෙන මේ પરම්පරාව එක දේවල් බලලා දැකලා ඉතින් ඒ වගේ දේවල් අනුකරණය කරලා හරි ඉතින් ඒ ජාත්‍යන්තරයට යන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙයි කියලා මට හිතෙනවා. හැබැයි අමතක කරන්න එපා වාදකයෝ ඉන්නවා. අපි ඔය ජෙෆ්රි හුසේන්ලා වගේ අය, යානි වගේ අය ගිහලා ප්ලේ කරනවා. ඒ වගේ ඉතින් ඒගොල්ලෝ මේ රටෙන් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ගිය කට්ටිය. ඉතින් තව ඉන්නවා රොහන් ෆොන්සේ, රොහන් කියලා, රොහන් ඩිසිල්වා, රොහන් ඩිසේරම් කියලා ඒ වගේ දක්ෂ අය ඉන්නවා. ඉතින් මේ ජාත්‍යන්තරයට ගිය අය. ඉතින් අපේ අර සමස්තයක් හැටියට අපේ එහෙම වාදකයන්ට යන්න අවස්ථාවක් නෑ මට හිතෙනවා. දැන් අර ෆෝර්චුන් සංගීත කණ්ඩායම ඒ කාලේ මිහිරට වාදනය කරනකොට මිනිස්සුගේ ප්‍රතිචාරුනේ CD එකක් ඇහුවා වගේ කියලා. දැන් ඒ කණ්ඩායමේ එදා පටන් හිටපු සමාජිකයෙක් තමයි මහින්ද බණ්ඩාර කියන්නේ. දැන් ඒ කණ්ඩායමේ සමාජිකයෙක් සම්බන්ධ නොවුණු තින් ලොකු අඩුවක් නේ. ඒ නිසා දැන් ඉන්නවා අපිත් එක්ක මේ තව ජනප්‍රිය ගායක වාදක ආයිබෝවන් බලමු හඬ අඳුරගන්න පුළුවන් වේද කියලා. ආයිබෝවන් තව ටිකක් කතා කරන්න වෙයි. ඔව් හරි. මේ මහින්ද අය වෙනුවෙන් ඇත්තටම වචනයක් මේ වෙලාවේ කතා කරන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. වෙළඳ සේවයට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මහින්ද අයියා කියන්නේ මගේ සංගීත ගමනේ මට හම්බුණු අති දක්ෂ සුන්දර නිහතමානී අති දක්ෂ ලීඩ් ගිටාර් වාදකයෙක්, නිර්මාණකරුවෙක්, ඒ වගේම හොඳ තනු නිර්මාණ කරුවෙක්, සංගීතඥයෙක්. ඉතින් මම මුලින්ම මහින්ද අයියා හම්බෙන්නේ මට 80 දශකයේදී දෙහිවල ඉලෙක් ශබ්දාගාරයේදී. මේ ශර්ලි වෛජයන්ත මහත්මයාගේ ගීත පටිගත කිරීමකදී ඇත්තටම මම ඉතින් කුඩා කාලේ මහින්ද දැන් මම යෝන්ගේ කණ්ඩායමේ ඉන්න කාලේ තුල මහින්දගේ රූපේ දකින්න මම මේ ටීවී එකෙන් ඉතින් හැබැයි දැක්කේ එදා තමයි දෙහිවල ඉලෙක් ශබ්දාගාරයේදී. ඇත්තට මහින්දගේ මූණ දැකපාම මට මේ ඒ කියන්නේ පුදුම සුන්දරත්වයක් මහින්දගේ ඒ චරිතයෙන්, මූණෙන්, ඉරියව්වෙන්, හිනාවෙන් මට දැනුණා. ඒ මගේ ආධුනිකත්වයේ ඒ කාලේ බොහොම මට සතුටක් ලැබුණා. හැබැයි දැකීම ගැන මහින්ද අය. එතකොට මහින්ද ඉතින් ඇත්තටම මේ ඒ ගීත පටිගත කිරීම වෙලාවේදී මම ආධුනිකයෙක් හැටියට මට උගාක් දැන මහින්ද අය මට ඉගෙන ගන්න ලැබුණා. ඇත්තටම මහින්ද අය කියලා දුන්නා. ඒ වගේම දැන් ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රය ගත්තාම වැඩිම ගීත විශාල ගණනාවකට ලීඩ් ගිටාරෙන් වාදනය කරපු ශිල්පියා කවුද කිව්වොත් මහින්ද අයියා. හැබෑව. දැන් ඉතින් මේ අර ඒ මූණ අදටත් ඉතින් සුන්දරතාවය වෙනසක් නැහැ. ඒ විදිහමයි මේ අඳුරගත්තනේ කිව්වා. අඳුරගත්ත ජයන්ත ගොඩාක් ස්තුතියි ජයන්ත. ඊටම දක්ෂ අපිත් එක්කම සෑහෙන කාලයක් වාදනය කරුවා ෆෝර්චුන් සංගීත කණ්ඩායමේ. ඉතින් ඊටම දක්ෂ ඔහු වගේ කෙනෙක් අපේ සංගීත කණ්ඩායමට ලැබිච්ච එක
අපිට ලොකු භාගයක් කියලා මට සැන්ලි පීරිස් මහත්මයාත් කිව්වා. අපේ සියලු දෙනාම ඔහුට ඊටාම ආදරය කෙරුවා, ගෞරවය කෙරුවා. ඉතින් ඇත්තටම හුඟක් හොඳයි. ඒ වගේම ඔහුගේ දරුවෝ දෙන්නත් අද සංගීත ක්ෂේත්‍රයේ හොඳ තැනක ඉන්නවා. ඉතින් ගොඩාක් ස්තුතියි ජයන්ත. ඇත්තටම ජයන්ත දිසානායක මේ වෙනස්ම හඬක් ගී හඬක් මේ බොහොම ස්තුතියි මේ වෙලාවේ සම්බන්ධ වුණාට. දැන් කරුණාරත්න විජේවර්ධන මහත්තයාත් හරි කැමැත්තෙන් හිටියා කතා කරන්න. හැබැයි අපිට වෙලාව නැහැ. ඒ නිසා මේ අපි තව දවසක හමු වෙච්ච වෙලාවක මේ ගැන කතා කරමු. දැන් බොහොම ස්තුතියි මේ මාධ්‍ය කලාව තුළ මේ ලබා දිය යුතු වටිනාකම දෙන්න මේ අවස්ථාවට සහභාගී වීම ගැන. ගොඩක් ස්තුතියි. ඇත්තෙන්ම මාව මේ වගේ අවස්ථාවක සහභාගී කරගෙන මේ වගේ වැඩසටහනක් කරන්න. ඇත්තට ඉතින් තව කිය යුතු දේවල් ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ අපේ වාදකයන් හැටියට සහ සංගීත අධ්‍යක්ෂකවරුන් හැටියට අපිට වෙන අසාධාරණකම් ගොඩාක් තියෙනවා. දැන් අපි ඒ ගැන කතා කරගෙන යනවා. අපේ තියෙනවා ස්ලැම් කාඩා කියලා අපේ සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය. ඉතින් ඒක තුලින් අපි කතා කරගෙන යනවා. ඉතින් විශේෂයෙන් ඒකෙන් අපි හිතන අපිට ලොකු දෙයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙයි කියලා ඔස්කා සංවිධානයත් එක්ක ඒක කරන්නේ. ඉතින් මේ දේවල් ලැබෙනකල් අපි ඉතින් බලන් ඉන්න උපේක්ෂාවෙන් බලන් ඉන්න මේ දේවල් හොඳ අතට යයි කියලා. හොඳයි. එහෙමනම් අපි ලබන බදාදා රැය 4ට මුණ ගැහෙන්නම් මහා සාගරයක් විශිෂ්ටව අතර විශිෂ්ටෙක් හොඳ සුන්දර මිනිසෙක් මේ හමුවීමට අපි ඉඩ හදාගත්තේ මේ ප්‍රවීණ සංගීතවේදී වාද්‍යවේදී මහින්ද බණ්ඩාර. කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දේවිලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දේවිලා කනේ විදි තෝඩුලා නලලේ කොකුම් පාටලා දීනාවය තාලෙටා ගැයුගී අසාවේමා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දේවිලා මන්නුයා මාවතේ මහදේරඳෙන් රූපිකා සසරේගෙන ආදරේ පඬුරයි ඔබේ දෝතතා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ කෝකිලා මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ අනිසා සෙන්දේවිලා කවිකාරියේ සින්දු කියනා ලඳේ නුඹ දෝරේ
कोकिला